ඕකේ එතකොට දැන් කම්පියුටර් ගැන කම්පියුටරේ හිස්ටරි එක මේක පටන් අරගෙන මොන වගේ ස්ටෙප් එකකින් ඉස්සරහට ආවද සහ මේ කම්පියුටරේ තියෙන කොටස් ටික. ඒතකොට මේකත් එක්ක මම කොහොම මේ පාඩම කරද්දී අපි වෙනත් පාඩම් වලදී මෙතෙන්ට ගන්න පුළුවන් දේවල් ටික ගලපගමු. මාරු පාඩම් වල තියෙන සමහර දේවල් අපිට මෙතෙන්ට ගන්න පුළුවන් වෙනවා. එහෙම අරගෙන ඉවර වෙලා ඉස්සරහට යමු මේ පාඩමේ තියෙන දේවල් එක්ක. කොහොම වුණත් පළවෙනි සහ දෙවෙනි පාඩම් වල එන MCQ ටික අපි අතින් වරදින්න බෑ. අනිවාර්යයෙන්ම හරියන්න ඕනේ. මොකද අපි යන්නේ 40කට වැඩි MCQ ප්‍රමාණයක් හරියන ටාගට් එක. එතෙන්දි මේ ලේසි මට්ටමේ තියෙන ප්‍රශ්න එකක් දිහා කරගන්නොත් එහෙම ආයෙ එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි මේ පාඩමේ තියෙන දේවල් ටික ගමු. එතකොට මම කිව්වා සාමාන්‍යයෙන් මේ පාඩමේදී මූලිකව පරිගණකයේ පරිණාමය එහෙම නැත්නම් කොහොමද පරිගණකය මේ අද තියෙන තත්ත්වයට දක්වා ආපු පියවරයි. මහා ලොකු විස්තරයක් නෙවෙයි. සාමාන්‍ය සරල IT කෝස් එකක් ඇතුලේ කරන දේවල් ටික තමයි අපි මේ කොටස ඇතුලේදී ඉගෙන ගන්න. ඊගාවට කම්පියුටර් සිස්ටම් එකේ තියෙන සාමාන්‍ය හાર્ඩ්වෙයාර් ඩිවයිස් ටික ගැන කතා කිරීමක් කරනවා. එතෙන්දී අපිට වැදගත් වෙන සාමාන්‍යයෙන් අපි මේ දවස්වල මාකට් එක, ඉන්ඩස්ට්‍රි එක ඒවත් එක්ක ගැලපෙන දේවල් ටික මේ පොතේ තියෙන දැනුමට එහා ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා බලමු. රයිට්. එතකොට මේකේ මුලින්ම අපි මේ කතා කරන්නේ පරිගණකයේ මේ යුග ටිකක් ගැන. හරි. සාමාන්‍යයෙන් අපි කම්පියුටරේ ගත්තයින් පස්සේ කම්පියුටරේ ආරම්භයේ විදිහට ඔයගොල්ලන්ට මතක ඇති අපි කතා කරා පටන් ගන්න දවසේම අපි කිව්වා කම්පියුටරේ ආරම්භය සටහන් වෙන්නේ ඇබකසය කියන එකත් එක්ක. ඇබකසය වර්තමානයේ චීනය සහ රුසියාව ආසන්න ප්‍රදේශවල අතීතයේ පාවිච්චි වෙච්ච උපකරණයක් තමයි මේ ඇබකසය කියන එක. මේක තමයි මුලින්ම ගණිත කර්ම ගණිතමය කටයුතු සඳහා භාවිතා කරපු මොකක් හෝ ටූල් එක. ඒක පරිගණකයක් නෙවෙයි. පරිගණකයක් නොවුනට පරිගණකයකට පාදක වෙච්ච ගණිතමය උපකරණයක් ගණිතමය උපාංගයක් විදිහට මුලින්ම සලකන්නේ ඔය කියන ඇබකසය. එතකොට මේ ඇබකසය කියන එක අපි සලකන්නේ පූර්ව යාන්ත්‍රික යුගය කියන කොටසකදී. සාමාන්‍යයෙන් පරිගණකයේ මේ අද දක්වා ආපු ගමනේදී අපි ප්‍රධාන යුග හතරක් කතා කරනවා. හරි. යුග හතරයි. මේ පළවෙනි එක තමයි පූර්ව යාන්ත්‍රික. පූර්ව කියලා කියන්නේ ඊට කලින් කියන අදහසනේ. එතකොට යාන්ත්‍රික යුගයටත් පෙර. ඒතකොට ඒකේ යාන්ත්‍රික තාක්ෂණයක් නැහැ, විද්‍යුත් තාක්ෂණයක් නැහැ. මොකවත්ම නැති නිකම්ම නිකන් මොනවා හරි උපාංග ටිකක්, ඔය ගල් කැට ටිකක් මොනවා හරි එකට දාලා එකතු කරා වගේ යුගයක් තමයි. වැඩි ඔරලෝසුව පාවිච්චි කරපු අන්න ඒ යුගයක් තමයි ක්‍රිස්තු වර්ෂ 1450 කියන කාලෙට පෙර යුගයේ තමයි අපි පූර්ව යාන්ත්‍රික යුගයේ විදිහට සලකන්නේ. එහෙනම් පරිගණකය ගැන කතා කරද්දී මෙයාගේ යුග හතරක් තියෙනවා. ඒකේ පළවෙනි යුගය වෙන්නේ පූර්ව යාන්ත්‍රික යුගය. හරි. ඊගාවට අපි මේවා එකින් එක වෙන වෙනම කතා කරනවා. ඊගාවට අපි කතා කරනවා යාන්ත්‍රික යුගය කියලා එකක් ගැන. යාන්ත්‍රික යුගය කියලා කියන්නේ බලමු එතෙන්දී සාමාන්‍යයෙන් යාන්ත්‍රික තාක්ෂණයන් පාවිච්චි කරලා පරිගණක යන්ත්‍ර හදපු යුගයක්. ඊට පස්සේ ඕක විද්‍යුත් යාන්ත්‍රික. එතකොට වැඩ කරන්නේ කරන්ට් එකෙන් හැබැයි පාවිච්චි කරන්නේ යාන්ත්‍රික තාක්ෂණය. අන්න ඒ වගේ යුගයක් තිබ්බා. ඒක තුන්වෙනි යුගය. ඊගාවට හතරවෙනි මට්ටමට එනවා. හතරවෙනි මට්ටමේදී අපි පාවිච්චි කරනවා විද්‍යුත් යුගය. ඒ කියන්නේ අද තියෙන පරිගණක පාවිච්චි වෙන්නේ මෙන්න මේ විද්‍යුත් යුගය කියන එකේ. හරි. එතකොට විද්‍යුත් යුගය දක්වා මෙන්න මේ ගමන් මඟ උඩ ඉඳන් පහළට ආවේ කොහොමද? මේ අධීරණවලදී අපිට වැදගත් වෙන දේවල් මොනවද? කියන දේවල් ටික තමයි ගන්නෙ. කොහොම වුණත් අපේ MCQ වලට වැදගත් වෙන අපේ සිලබස් එකට වැදගත් වෙන දේවල් ටික විතරක් මේ හිස්ටරි එකෙන් ගමු අපි. එහෙම නැතුව නිකන් අනවශ්‍ය දේවල් ගොඩාක් පුරවගෙන තේරුමක් නැහැ. මම ওই ටියුට් එකේ ඔයගොල්ලෝ ටියුට් එක ගත්තොත් ටියුට් එකේ පෙනෙයි සාමාන්‍ය ජෙනරේෂන් වලදී ආපු එක එක උපාංග ගොඩාක් දාලා තියෙනවා. ඉංග්‍රීසි වලින් තියෙනවා මේ 6 වෙනි පිටුවේ කොහෙද? ඔය දේවල් ටික නිකන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙලාවල් වලදී අවශ්‍ය දෙයක් ගන්න මේ පොඩි සටහනක් විදිහට තමයි ඒක දීලා තියෙන්නේ. right. අපි යමු එහෙමනම්. දැන් මේ යුග හතරට මේ එකින් එක යුගවල මොනවද තිබුණේ කියන කතන්දරෙත් එක්ක ඉස්සරහට යන්න try කරමු. හරි. එහෙනම් පළවෙනියටම දැන් මතක තියෙන්න ඕනේ අපි පරිගණකය අද දක්වා එන කාලය. මෙච්චර කාලයක් තිබ්බ කාලපරාසයක්. අපි ප්‍රධාන කොටස් හතරකට බෙදුවා. මේකේ මුලම කොටස මුලම කාලය තමයි අපි පූර්ව යාන්ත්‍රික යුගය කියලා කියන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ එක කියලා මම දැම්මේ. හරි.
පළවෙනි පරම්පරාව එහෙම කියන්න එපා. ඒක වෙනස්. පූර්ව යාන්ත්‍රික යුගය කියලා කියන්නේ මෙන්න මේ. ඊට පස්සේ පූර්ව යාන්ත්‍රික යුගයෙන් පස්සේ යාන්ත්‍රික යුගය කියන එකට ආවා. ඊට පස්සේ විද්‍යුත් යාන්ත්‍රික යුගයට ආවා. දැන් අපි ඉන්නේ මේ විද්‍යුත් යුගයේ. එතකොට එහෙනම් පරිගණකයේ මෙච්චර කාලයක් මේ දියුණු වීම දක්වා යුග 4ක් යටතේ තමයි ඇවිත් තියෙන්නේ. right? අපි බලමු එහෙනම් මුලින්ම පූර්ව යාන්ත්‍රික යුගය ගැන. පූර්ව යාන්ත්‍රික යුගය කියලා කියන්නේ මෙන්න මේ ඇබකසේ වගේ උපකරණ පාවිච්චි කරපු යුගය. හරි. මම කිව්වා මේ ඇබකසේ කියන උපකරණය මේකේ තියෙන්නේ මේ යටපැත්තේ බෝල අපි කතා කරන ඝනක රාමුවට වඩා මේක වෙනස්. මේ ඝනක රාමුවේ යට තියෙන පහේ ගොඩවල් මෙතන 5ක් 4යි පස්වෙනි එක ගියපු ගාම උඩින් එකක් පහළට ගන්නවා. ඒ කියන්නේ පහේ ගොඩක්. අපි අර 10 ගොඩක් කියලා ගන්නෙ. කැට සහ දඩු කියලා අරගෙන ඉවරලා කැට 10ක් එකතු වුණාම ඒක දණ්ඩක් විදියට ගන්නවා වගේ. මේකේ මේ යට තියෙන කැට 5ක් එකතු වුණාම තමයි මේව එකක් විදියට ගත්තේ. ඊගාව දේ තමයි මේ ඇබකසය කියන එක අපි සාමාන්‍ය කතා කරන ඝනක රාමුවට වඩා ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේකේ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම් කියන જાති ටික ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි අපිට හිතින් ගණන් හදන එක. ඒ කාලේ මිනිස්සුන්ට ගණිතමය හැකියාව ටිකක් අඩුයිනේ. සාමාන්‍යයෙන් දැනට ඕලෙවල් මට්ටමේදී වැඩිපුරම ගැටලුව එන්නේ ගණිතය කියන විෂයේ. ඒ හා සමානව ඒ කාලේ ගණිතය කියන එක හැමෝටම හුරු විෂයක් නෙවෙයි. තාම මේ ඉහළ මට්ටමේ වෙනත් විෂයන් ගැන දැනුමක් තියෙන අයට උනත් ගණිතයේ ගැටලුවක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ගණිතය කියන්නේ මේ ඕලෙවල් වලට අත්‍යවශ්‍ය විෂයක් වුණාට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය විෂයක් නෙමෙයි. හැබැයි සමාජය තුළදී ගණිතය කියන එක හැමතැනම තියෙනවා. ඒ නිසා තමයි අපි ගණිතය හැම වෙලේම පාවිච්චි කරන්නේ. ඒ ගණිත කර්ම ඔක්කොම කරගන්න. මූලික ගණිත කර්ම ටික ඔක්කොම වගේ කරගන්න පුළුවන් උපකරණයක් තමයි මේ පූර්ව යාන්ත්‍රික යුගය. එහෙනම් පරිගණකයේ ආරම්භය වෙන්නේ මේ පූර්ව යාන්ත්‍රික යුගයේ. හැබැයි මේ ඇබකසය කියන එක පරිගණකයක් විදිහට අපි සලකන්නේ නැහැ. පළවෙනි පරිගණකයේ විදිහට ඇබකසය ගන්නෙ නැහැ. පරිගණකය හැදෙන්න මූලාරම්භය එහෙම නැත්නම් ආරම්භ බීජය යෙදුනේ මෙන්න මේ ඇබකසයත් එක්ක. ඒකට ඔන්න ඔය කතන්දරෙත් එක්ක තමයි අපි මේ ගමන පටන් ගන්න. හරි. රයිට්. එතකොට ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මම ටියුට් එකක් ගන්නම්. ඒකට ටියුට් එක නැති කට්ටිය මේ තියෙන ඔක්කොම විස්තර ලියා ගන්න යන්න ඕනේ නැහැ. මේ ටියුට් එකේ තියෙන දේවල් වලට කොලයක් අරගෙන මේ ටික ලියලා පස්සේ ටියුට් එක හම්බුනායින් පස්සේ ඊටු ටික ෆිල් කරගන්න. හරි. මම PDF එක දාන්නම් කියලා කිව්වා මට ඒක අමතක වුණා. එතකොට මෙතන අමුතුවෙන් දෙයක් මම හිතනවා ලියන්න අවශ්‍ය නැති වෙයි කියලා. ප්‍රධාන වශයෙන් දැන් මේකේ ප්‍රධාන වශයෙන් යුග 4කට බෙදෙනවා කියලා තියෙනවා. පූර්ව යාන්ත්‍රික යුගය කියලා කියන්නේ මේ පළවෙනි එක. ඒකේ පාවිච්චි කරපෙච්ච උපකරණයක් තමයි ඇබකසය. ආයේ මේක රුසියාවේදී ඇමරිකාවේ පාවිච්චි වුණා ගණිත කර්ම ඔක්කොම කරන්න පුළුවන් කියන කතන්දර ලියා ගන්න අවශ්‍ය නැහැ. අපි යම් කිසි වෙලාවකදී මේක ගැන සටහනක් ගත යුතුයි කියලා හිතුනොත් අපි මෙතන ලියමු. දැන්ට හිස්ස තියන්න. මුකුත් ලියන්න එපා. මම යනවා දෙවෙනි කොටස. හරි. මේක යමුතුවෙන් ආයෙ ලියන්න දෙයක් නැහැ. ඊගාවට යනවා යාන්ත්‍රික යුගයට. ඕගොල්ලෝ දැනටත් මේ මොනවද ඕලෙවල් වලට IT කරපු කට්ටිය මෙන්න මේ වචනේ පැස්කල් කියන වචන නම් හුරු වෙයි. හරි. අපිට පැස්කල් නැහැ. මේ ඕලෙවල් වල ටික පැස්කල් ඉගෙන ගත්තට ඒ ලෙවල් වලට පැස්කල් නැහැ. හරි. මේ පැස්කල් කියන වචන ඔය පැස්කල් කියන වචනේ ඇවිත් තියෙන්නේ මේකෙන් තමයි. පැස්කලේ කියන එකත් සාමාන්‍යයෙන් අර යාන්ත්‍රික යුගයට ආපුවම යාන්ත්‍රික තාක්ෂණ දැන් අපි පූර්ව යාන්ත්‍රික යුගයෙන් යාන්ත්‍රික යුගයට ආවා. අපි දැන් ඉන්නේ දෙවෙනි යුගය ඇතුළේ. මේ යාන්ත්‍රික යුගය කියන්නේ 1450 1840 අතර කාලය කියලා තමයි ගන්න අපි. යාන්ත්‍රික යුගයේදී පාවිච්චි කරලා තියෙන්නේ යාන්ත්‍රික තාක්ෂණය. හරි. එතකොට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න. මම හෙඩ්ෆෝන් එක කන් දෙකට දාගෙන නැහැ අමාරුයි. මේ ඒ හින්දා මැසේජ් එකක් දාන්න මම මැසේජ් එකට රිප්ලයි කරන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා. එතකොට දැන් මේ පැස්කලේ කියන එක දැන් යාන්ත්‍රික තාක්ෂණය කියවනේ. මොකද්ද මේ යාන්ත්‍රික තාක්ෂණය කියලා කියන්නේ? අපි මැත්ස් කරන කට්ටිය නම් මෙතන මැත්ස් කරන කට්ටිය කීප දෙනෙක් ඉන්නවනේ. මේ මැත්ස් කරන කට්ටිය ඉගෙන ගන්නවා යාන්ත්‍ර විද්‍යාව කියලා. ওই යාන්ත්‍ර විද්‍යාව කියන එකේදී අපි ඉගෙන ගන්නේ වැඩිපුරම අනිත් කට්ටියක් දන්නවා නිව්ටන් ගැන දන්නවනේ. නිව්ටන්ගේ දේවල් ටික ගැන නිව්ටන්ගේ යාන්ත්‍ර විද්‍යාව කියන එක තමයි අපි
සාමාන්‍ය යාන්ත්‍ර විද්‍යාවේ යටතේ බොහෝ විට ඉගෙන ගන්න. එතකොට යාන්ත්‍ර විද්‍යාවේ යටතේදී අපි පැත්තකින් සාමාන්‍ය බලය වගේ දේවල් ටික යම් කිසි බලයක් යොදපුවම ඒකට ත්වරණයක් ඇති වෙනවා. ඊට පස්සේ සමානයි මේ වගේ සමීකරණ සමහරට ඕඩර් වලට තිබ්බත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඊට පස්සේ කප්පි වගේ දේවල් හරි මැත්ස් වල ගොඩක් තියෙනවා මේවා. කප්පි කොහොමද වැඩ කරන්නේ? ඊට පස්සේ දැන් මේකේ තියෙන තව මේකේ නම් දැතිරෝධ එහෙමත් පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට මේ මට්ටම නැතුව ඇති. දැතිරෝධ වගේ දේවල් මෙන්න මේ වගේ තාක්ෂණයන් පාවිච්චි කරලා තමයි මේ කියන කම්පියුටරය හදලා තියෙන්නේ. ඒ කියන්නේ අද තියෙන කම්පියුටරයක් වගේ නෙමෙයි. අනිකර වාහනයක එන්ජිමක් වගේ තමයි මේක. එහෙම ටිකක් කැරකෙනවා, රෝද ටිකක් කැරකෙනවා, දැතිරෝධ ටිකක් කැරකෙනවා. මෙන්න මේ වගේ තාක්ෂණයක් තිබ්බ යුගයක් තමයි මේ යාන්ත්‍රික යුගය කියලා කියන්නේ. ඒතකොට යාන්ත්‍රික යුගයේ මුල් කාලේ මේ ගණිත කර්ම ඉටු කර ගැනීම සඳහා මේ පැස්කල් කියන කෙනා පැස්කල් අයිනය කියලා උපකරණයක් හදලා තියෙනවා. මේ පැස්කල් අයිනය මෙන්න මේ වගේ රූප් එකක් ඔයගොල්ලන්ට කවදාවත් අහන්නේ මේ මොකක්ද කියලා එහෙම. හරි පැස්කල් අයිනය කියලා කියන එක සාමාන්‍ය යාන්ත්‍රික යුගයේ උපකරණයක් විදිහට ගත්තා. නමුත් මේකත් පරිගණකයේ ආරම්භයේ විදිහට සලකන්නේ නැහැ. හරි. එතකොට ඊගාවට එනවා පැස්කල් අයිනයකට පස්සේ මේකෙත් මුකුත් ලියන්න ඕනේ නැහැ. ඔය යාන්ත්‍රික යුගයේම තව ආපු එකක් තමයි පංච් කාඩ් කියන එක. පංච් කාඩ් ටෙක්නොලොජි එක හොයාගත්තේ වෙන කෙනෙක්. නමුත් මේක සාමාන්‍යයෙන් අපි සලකන්නේ පංච් කාඩ් වලට අදාළ වෙන මෙන්න පංච් කාඩ් වලට අදාළ තියරිය. මූලික තියරිය වෙන කෙනෙක් හදාගත්තේ. නමුත් මේක ප්‍රැක්ටිකලි පරිගණකයක් තුළට ගෙනියන්න පුළුවන් මට්ටමට දියුණු කරේ ජෝසප් ජකාඩ් කෙනෙක්. එතකොට මෙයාගේ වීවින් ෆැක්ටරි එකේ තමයි මේ පංච් කාඩ් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ජෝසප් ජකාඩ් මේක ඇඳපු රූපයක්. නමුත් ඒ කාලේ ඉඳන්ම තියෙන පරණ රූපයක් මේක නෙට් එකේ තියෙනවා. මේ ජෝසප් ජකාඩ් කෙනෙක් කෙනා මෙන්න මේ සිදුරුපත් කියන જાතිය හදන්න. මේ තියෙන සිදුරුපත් පංච් කාඩ්. මේ සිදුරුපත් හදන්න මෙන්න මේ වගේ මැෂින් එකක් හැදුවා. මේකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ අපි දැන් සාමාන්‍ය දැනට කම්පියුටරේ පාවිච්චි කරන්නේ 1.1 කියන එක. හරි. අපි ඉගෙන ගන්නවා 1.1 කියන. මේ සංඛ්‍යා රටාව. 1.1 කියන එකෙන් නිරූපණය කරන රටා. මේ රටා වලින් තමයි අපි දත්ත ගබඩා කරන්නේ. උදාහරණයක් විදිහට අපි මොනවා හරි අකුරු ටිකක් කියමුකෝ අපි A B C කියලා අකුරු ටිකක් ලිව්වොත් එහෙම මේ අකුරු වල තියාගන්නේ. ඒ අකුර කියලා කියන්නේ 65 කියන එක. එතකොට මේක දෙකේ පාදයෙන් 4යි 32යි 16යි 8යි 7යි 2යි 1යි. ඔන්න 65 ඊට පස්සේ B කියලා කියන්නේ 66 වෙනවා. එතකොට 1.0.0.0.1 C කියලා කියන්නේ 0.1.1.1.1 මෙන්න මේ විදිහට මේ ABC කියන එක ගබඩා කරලා තියාගන්න. එතකොට මේ වගේ මේ දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් විදිහේ රටා තමයි මෙයා මැව්වේ. අපේ තියෙන දුම්බර රටා වගේ එයා එක රටා ටිකක් මැව්වා. මේ රටා වලින් අපි කරන්නේ මේ රටා වලින් පරිගණකයට උපදෙස් ලබා දෙන්න. දත්ත ආදානය කරන්න සහ වැඩසටහන ආදානය කිරීම කියන දෙකම. ඒ කියන්නේ අද කම්පියුටර් එකත් අපි ওই දේවල් පාවිච්චි කරනවානේ. අද සාමාන්‍ය පරිගණකයක් තුල අපි ආදාන අවස්ථා දෙකක් පාවිච්චි කරනවා. මේ දෙක තමයි සාමාන්‍ය කම්පියුටර් එකට අපි විධාන ලබා දීමක් කරනවා. අපි කමාන්ඩ් දෙනවා. ඊට අමතරව දත්ත දෙනවා. නේ? මවුස් එක ක්ලික් කරලා මෙන්න මේ වැඩේ කරන්න කියලා කියනවා. අපි විධානයක් ලබා දෙනවා. ඊට අමතරව කීබෝඩ් එකේ අකුරු ටිකක් ටයිප් කරලා මෙන්න මේ අකුරු ටික මේකට ඇතුළත් කරන්න කියලා. එතකොට දත්ත සහ විධාන කියන දෙකම පරිගණකය තුළට ඇතුළත් කරන්න හැකියාව තිබුණ උපාංගයක් නෙවෙයි අතරම. තාක්ෂණයක් තමයි මේ පංච් කාඩ් කියන තාක්ෂණය. පංච් කාඩ් තාක්ෂණය ආවේ යාන්ත්‍රික යුගයේ. මෙන්න මේක නම් හැබැයි අහලක් තිබුණා MCQ වලට මේ පංච් කාඩ් තාක්ෂණය හොයාගත්තේ කවුද කියලා. MCQ වල. පංච් කාඩ් තාක්ෂණය හොයාගත්තේ ජෝසප් ජකාඩ් කෙනෙක්. මේ මැද මොකක් හරි තව නමක් කෑල්ලක් තියෙනවා. හරි. ජෝසප් ජකාඩ් කියන නම තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙන පංච් කාඩ් කියලා තියෙනවා. මේකට පාවිච්චි කරන සිංහල නම සිදුරුපත්. හරි. අපි ටියුට් එක පොඩ්ඩක් බලලා යමු. ටියුට් එකේ ඒක
චුට්ටක් සටහන් කරගමු. මෙන්න මෙතන. හරි. මෙතන තියෙනවා පංච් කාඩ් කියලා එකක්. හරි. මම නෝට් එකක් දෙන්නම්. මේ චුට්ට ලියන්න මේව කරගන්න. ඒතකොට ටියුට් එක අතේ නැති කට්ටිය කොලේක පොඩ්ඩක් පංච් කාඩ් කියලා ලියලා ඒකේ යටතේ මේ නෝට් එක ලියන්න. අනිත් කට්ටිය මෙතන ලියන්න. එතකොට ලියමු මෙහෙම. පරිගණකයක් සඳහා දත්ත සහ විධාන ආදානය කිරීම සඳහා මෙම සිදුරුපත් ක්‍රමය හඳුන්වා දී ඇත. හරි. එතකොට අමුතුවෙන් ගොඩක් දේවල් මතක තියාගන්න ඕනේ නැහැ. පංච් කාඩ් කියන එක හොයාගත්තේ ජෝසප් ජැකට් කියන එක. මේ අවුරුදු එහෙමනම් ඕනේ නැහැ. පංච් කාඩ් කියලා කියන්නේ යාන්ත්‍රික තාක්ෂණය පාවිච්චි කරපු උපකරණයක්. එහෙම නැත්නම් තාක්ෂණයක්. ඒ කියන්නේ සාමාන්‍ය ඔයගලන්ට එක්සෑම් එකේදී ප්‍රශ්න අහනවා. සමහර අවස්ථාවල තියෙන A B C කියලා තුනක් දීලා ඉවරලා E කියන එකට උත්තරයක් දෙනවා. ඒකට කියයි මේ සිදුරුපත් යනු ලියන්න එහෙම පාත්. සිදුරුපත් යනු මොනවද විද්‍යුත් තාක්ෂණය යොදාගත් උපාංගයක කියලා. එහෙම ලිව්වොත් මේක වැරදිනේ. කොහේවත් තැනක තිබ්බොත් සිදුරුපත් යනු යාන්ත්‍රික තාක්ෂණයේ භාවිතයෙන් යොදාගත් උපාංගයක කියලා අන්න කතන්දරේ හරි. එහෙම නැත්නම් කොහේවත් තැනක තිබ්බොත් යාන්ත්‍රික යුගයේ පරිගණකයකට දත්ත සහ විධාන ආදානය කිරීමට සිදුරුපත් භාවිතා කරන ලදී කියලා කිව්වා ඒත් හරි. ඔවා ඔක්කොම ලියන්න ඕනේ නැහැ නේද? සාමාන්‍ය අපි අවසානයේ කරන මේ පේපර්ස් එක ওই ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඒකට එතෙන්දී දේවල් මතක් වෙයි. දැනට එහෙමනම් ඔය කියපු දේවල් මතක තියාගන්න. සාමාන්‍ය මේ දවස්වල කියන දේවල් තාම ඔයගොල්ලන්ට මතක තියෙනවා. තාම ඔයගොල්ලෝ අලුත්නේ. පළවෙනි පාඩම් 4 5 යනකම් කිසි ප්‍රශ්න නැහැ. ඊට පස්සේ තමයි මොලේ ටිකක් බර වැඩි වෙන්නේ. එතකොට තමයි ටික අමතක වීම වෙන්නේ. අමතක වෙන්නේ නැහැ. බර වැඩි වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අර රේස් එක පටන් අරගෙන ඉවරලා ටික දුරක් යනකොට ඔක අතාරිනවා. එහෙම අතෑරියොත් අතෑරියාම තමයි ආය ගොඩ යන්න බෑ. ඒ හින්දා අනිවාර්යෙන් දැන් O-level හොඳ රිසර්ච් අරගෙන ඉවරලා A-level වලට ආවා. A-level රේස් එක පටන් ගන්නකොට හරි ආසාවෙන් පටන් ගන්න. ඔය ගැම්ම ඔහොමම තියෙන්න ඕනේ ඔය අවුරුදු දෙකම. කිසිම වෙලාවක එපා වෙන්නේ නැතුව යන්න ඕනේ. එහෙම ගියොත් අපිට මේ ටාගට් එකට යන්න පුළුවන්. කිසිම වෙලාවක බැක් වෙන්න එපා. මේ පාර අතෑරලා අපි ඊගාව තුන් පාරක් A-level කරගෙන කියලා. ෆස්ට්යි කැම්පස් යෑම කියන එක තමයි අපේ ටාගට් එක. නැත්නම් තව අවුරුද්දකින් වයසට යනවා. ඒ හින්දා ඒ ටාගට් එකෙන් යමු. රයිට්. ඔය කියන දේවල් නිකන් මතක තියාගන්න. මම යනවා ඊගාව එකට. පංච් කාඩ් වල ඔන්න ඔය වගේ විස්තරයක් කිව්වා. මම මේකේ ලොකු දේවල් කියන්නේ නැත්නම් ඇත්තටම තේරුමක් නැහැ. ඔයිට වඩා දේවල් ලියලා. රයිට්. පරිගණක සඳහා දත්ත සහ වැඩසටහන් ආදානය කිරීමට භාවිතා කරන ක්‍රමයක කියලා තියෙනවා. රයිට්. අපි යමු ඊගාවට. මෙන්න මේක අපිට ගොඩක් වැදගත් උපාංගයක්. එහෙනම් යාන්ත්‍රික යුගයේ හදපු ප්‍රධානම උපකරණයක් තමයි මේ තියෙන්නේ. මේක තමයි අපි කියන්නේ විශ්ලේෂක එන්ජිම. එහෙම නැත්නම් ඇනලිටිකල් එන්ජින් එක කියලා. මේක තමයි අද තියෙන පරිගණකවල මූලාරම්භය විදිහට සලකන්නේ. පළමු පරිගණකයේ විදිහට අපි සලකන්නේ මේ උපකරණය. මේ මොන කම්පියුටරයක්ද නේද? මේක පෙන්වුවෙන් පස්සේ මගේ පොඩි එකත් එක කෝකේ කීබෝඩ් එක කෝකේ මොනිටර් එක කියලා. ඔය ඇත්තට මේවා. එහෙම જાති මේකේ නැහැ. හරි. හැබැයි මේ පරිගණකය මේ තියෙන ඇනලිටිකල් එන්ජින් එකෙන් තිබුණා දත්ත ආදාන හැකියාව
දත්ත ප්‍රතිදාන හැකියාව සහ දත්ත ගබඩා කරලා තියාගෙන ඉන්න එක. හරි. ඔය අවස්ථා තුනම මේක තුල තිබුණා. එතකොට මේකට දත්ත සහ විදාන කියන දෙකම දෙන්න පුළුවන් පංච් කාඩ් පාවිච්චි කරලා. පංච් කාඩ් වලින් තමයි ආදානය කිරීමක් කරන්නේ. ඊට පස්සේ මේක ඇතුලේ බලන්න ඕගොල්ලන්ට මේ පේන්නේ හැම වෙලෙතනම අර අපි සාමාන්‍ය එන්ජින් එක තියෙන විදිහේ කොටස් තමයි. මම කිව්වා වගේ කප්පි එහෙම නැත්නම් රේසර් වගේ જાති චූටි මේ මොනවද අර ඒවට කියන්නේ හඬු වගේ එක කෑලි තියෙනවා. මොනවදෝ කෑලි ගොඩක් තියෙනවා. ඒකට මෙන්න මේ තාක්ෂණය. මේක මේ කරන්ට් එකෙන් නෙවෙයි වැඩ කරේ. මේක වැඩ කරේ මොකකින් වෙන්නද? ඇනලිටිකල් එන්ජින් එක වැඩ කරේ අහලා තියෙනවද ඒවට කියන්නේ ඕච්චේම දිවේ මොනවයින්ද? වාෂ්ප එන්ජිම. මේක වැඩ කරලා තියෙන වාෂ්ප එන්ජිම. මේ කාලේ බලනකොට 1822. මේ කාලේදී සාමාන්‍යයෙන් බල ශක්තිය නිෂ්පාදනය කරගත්තේ වාෂ්ප එන්ජිම. අන්නේ වාෂ්ප එන්ජිමකින් තමයි මේ ඇනලිටිකල් එන්ජින් එක වැඩ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගලන්ට උගන්වනකොට කියන්නේ මේක ලොකු කාමරයක් තරම් විශාල උපකරණයක් කියලා. ඒත් ඇත්තටම කාමරයක් විතර කිව්වම ඒ කාලේ තිබ්බ කාමරයක් විතර විශාල ඇති. මොකද ඔය අද අපි ගන්න ඉස්කෝලේ පන්ති කාමරයක් තරම් ලොකු එකක් නෙවෙයි මේක. නමුත් යම් මට්ටමකින් විශාල උපකරණයක්. එතකොට මේක තමයි අපි ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට සලකන්නේ. ඒකට ඒක මතක තියෙන්න ඕනේ. ඒක හොයාගත්තේ චාල්ස් බෑබේජ්. එතකොට මේ චාල්ස් බෑබේජ් සාමාන්‍යයෙන් අපි සලකනවා පරිගණක විද්‍යාවේ පියා විදිහට. හැබැයි දැන් ඔයගොල්ලන්ගේ මේ පොතේ තිබුණොත් එහෙම පරිගණක විද්‍යාවේ පියා කවුද කියලා එහෙමනම් ඒ චාල්ස් බෑබේජ් තමයි. හරි. එතකොට එයා මීට කලින් තව උපකරණ දෙකක් හොයාගත්තා. මීට කලින් අදා ඔයගොල්ලන්ගේ උට් එකේ තියෙනවා ADA 1800. අදා 1800 කියලා එකක්. මෙන්න මේ උපකරණය ඔය ඇනලිටිකල් එන්ජින් එකට කලින් හොයාගත්ත උපකරණයක්. මේක හොයාගත්තේ චාල්ස් බෑබේජ්ම තමයි. හැබැයි ඒකේ ඔය සාමාන්‍ය මේ විශ්ලේෂක එන්ජිමේ තිබ්බ සියලුම දේවල් තිබුණේ නැහැ. එතකොට ඒක අපි සලකන්නේ නැහැ පරිගණකයක් විදිහට. ඒකත් මේ පංච් කාඩ් ඊට පස්සේ මේ ඇස්කලයින් එක මේ වගේ යාන්ත්‍රික යුගයේ තිබ්බ තවත් ගණිත කර්ම සඳහා පාවිච්චි කරන්න පුළුවන් උපාංගයක් විදිහට තමයි සලකන්නේ. එතකොට ඔය යාන්ත්‍රික යුගයේ තමයි පටන් ගන්නේ පළවෙනි පරිගණකය. ඔන්න පළවෙනි පරිගණකය මේ චාල්ස් බෑබේජ් හදපු ඇනලිටිකල් විශ්ලේෂක යන්ත්‍රය. හරි. මේකෙදි වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ට මේ ලෝකේ පළවෙනි පරිගණක වර්තමාන පරිගණකයේ තියෙන ආදාන ප්‍රතිදාන හැකියාවන් තියෙන පළවෙනි පරිගණකය වෙන්නේ චාල්ස් බෑබේජ් හදපු විශ්ලේෂක එන්ජිම. හරි. එතකොට මේ විශ්ලේෂක එන්ජිමට දත්ත සහ විදාන ඇතුළත් කරේ සිදුරුපත් පාවිච්චි කරනවා. ඒ වගේම මේකේ මුද්‍රකයක් තිබුණා. ඒ කාලේ මුද්‍රක කියලා කියන්නේ සාමාන්‍ය ඔය අර ටයිප්‍රයිටර්ස් කියන જાතියත් ඔයගොල්ලෝ දැකලා නැහැ. සාමාන්‍යයෙන් පැන්සල් වගේ කුඩු වලින් ලියවෙන චූටි print එකක්. හරි. ඒ print එකෙන් තමයි output මෙයාගේ ලබා දීම කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ history එකක් තියෙන්නේ. අපේ රජ කාලේ history වගේ ලස්සන නැහැ. නමුත් අද අපි මේ IT ඉගෙන ගන්නේ මෙන්න මේකත් එක්ක ආපු ආරම්භයත් එක්ක. හරි. මේකෙත් මුකුත් ලියන්න ඕනේ නැහැ. ඔය පිටුව හැමෝම තියද්දී. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. අම්මලා කියයිද දන්නේ නිදාගෙන ඉඳලාද කොහෙද කියලා. ඒ වුණාට කමක් නැහැ. මේ ආයේ විශේෂයෙන් මුකුත් ලියන්න ඕනේ නැහැ මෙතෙන්ට. මේ තියෙන දත්ත ටික ඇති අපිට මේ දේ ගැන. හරි. MCQ වලට අවශ්‍ය වෙන දේවල් ටික ඔක්කොම තියෙනවා මේකේ. හරි. එතකොට විශ්ලේෂක එන්ජිම යොදාගත්තේ යාන්ත්‍රික තාක්ෂණය. හරි. ඊගාට ඔයගොල්ලන් තියෙනවා මෙන්න මේ ටිකත් මෙතරක් මුකුත් ලියන්න අවශ්‍ය නැහැ. මේ චාල්ස් බෑබේජ්ගේ විශ්ලේෂක යන්ත්‍රයේ මෙන්න මේ ලක්ෂණ ටික ඔක්කොම තිබ්බා. දත්ත ආදාන හැකියාව. දත්ත ආදාන හැකියාව කියලා කියන්නේ අපිට පිටින් තොරතුරු දෙන්න පුළුවන්. 10යි 20යි එකතු කරන්න කියලා 10කුයි 20කුයි ඉන් කිරීමේ හැකියාවක් තිබුණා. හැබැයි ඒකට කීබෝඩ් එකක් තිබුණේ නැහැ. ඒක කරේ පංච් කාඩ් එක ගහපු පැටර්න් එකකින්. ඊට පස්සේ මෙයාගේ ඇතුලේ පාලන ඒකකයක් කියලා එකක් තිබ්බා. ඒ කියන්නේ ඔය දෙන විධාන. මේ පංච් කාඩ් එකේ විධානක් දෙනවනේ. මේක එකතු කරන්න. මේක වැඩි කරන්න. මේ දත්ත ටික එකතු කරලා මෙන්න මේ වගේ ලස්සන රටාවක් හදන්න. අන්න ඒ වගේ විධාන දෙනවනේ.
අන්න ඒ දෙන විධාන ටික පාලනය කරගන්න පාලන ඒකකයක් තිබුණා මේකේ. හරි. අපි ප්‍රොසෙස් එක ගැන කතා කරනකොට මේ ටික සම්පූර්ණ කතා කරමු. ඊගාවට සකස් කිරීම. සාමාන්‍ය අද පරිගණකයේ තියෙන ALU arithmetic logic unit එක කියලා කිව්වා. ගණිතමය සහ තාර්කික ඒකකය කියන්නේ. එහෙම නැත්නම් අපේ අද තියෙන කම්පියුටර් එකේ තියෙන ප්‍රොසෙසර් එක මයික්‍රෝ ප්‍රොසෙසර් එක කියන එකත් මේ කම්පියුටරේ ඇතුලේ තිබුණා. හරි. ඊට පස්සේ දත්ත ගබඩා කිරීමේ හැකියාවක් සහ දත්ත ප්‍රතිදානය කිරීමේ හැකියාව. ඒ කියන්නේ වර්තමාන පරිගණකයේ තියෙන මූලික දේවල්. අපි කම්පියුටරයක් උගන්වන්න ගියපුවම කොහොමද උගන්වන්නේ? කම්පියුටරයක් ගැන උගන්වන්න ගියපුවම අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කම්පියුටර් කෝස් එකකට ගියපුවම මෙන්න කම්පියුටරයක් තියෙනවා. මේ කම්පියුටරේ මෙහෙම ටිකක් අදිනවා. මෙහෙම ඇදලා ඉවරලා ඔයගොල්ලන්ට කියනවා මේ පරිගණකයට ආදාන උපාංග තියෙනවා. data in කරන්න පුළුවන් විදිහේ ආදාන උපාංග තියෙනවා. ඊට අමතරව දත්ත සකසන උපාංග තියෙනවා කියලා කියනවා. ඊට අමතරව තව printer එකක් කියලා එක්කුත් ඇඳලා ඉවරලා right. මෙන්න මෙහෙම එකක් තියෙනවා. දත්ත ප්‍රතිදාන උපාංගක් තියෙනවා කියලා කියනවා. එහෙනම් මෙන්න මේකත් ප්‍රතිදාන නෙවෙයි. පරිගණකයක තියෙනවා ආදානය, සැකසුම සහ ප්‍රතිදානය. මෙන්න මේ අංග තුනම මෙයාගේ මේ තියෙන විශ්ලේෂක එන්ජිම ඇතුලේ තිබුණා. එහෙනම් අන්න ඔය හේතුව හින්දා තමයි මේක පළවෙනි පරිගණකයේ විදිහට වර්තමානයේ පරිගණකයේ ආරම්භයේ විදිහට සැලකන්නේ. ඊට පස්සේ මම පාඩමට අමතරව දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපි චාල්ස් බාබේජ් තමයි පරිගණක විද්‍යාවේ පියා විදිහට සැලකුවේ ඒ කාලේ ඉඳලා. නමුත් AI වල පියා කවුද? ඇලන් ටියුනිං. ඇලන් ටියුනින්ටත් මේ 2000 ගණන් වලදී එයාගේ සොයා ගැනීම කරලා තිබුණේ මේ කාලේම තමයි. 1800 ඔය ඒ ආසන්න කාලවල තමයි එයාගේ සොයා ගැනීම කරලා තිබුණේ. එයා තමයි සාමාන්‍යයෙන් බොහෝ විට කෘතිම බුද්ධිය පදනම් වෙච්ච දේවල් කරලා තිබුණේ. නමුත් එයාට ඒ අවස්ථාව මේ පරිගණක විද්‍යාවේ පියා කියන තනතුරු වගේ දේවල් දුන්නේ නැහැ. ඊට පස්සේ මේ 2000 ගණන් වලදී එයාටත් පරිගණක විද්‍යාවේ පියා කියන සම්මානය දුන්නා. කට්ටියක් පිළිගන්නවා ඇලන් ටියුනින් තමයි පරිගණක විද්‍යාවේ පියා කියලා. තව කට්ටියක් පිළිගන්නවා චාල්ස් බාබේජ් කියලා. අපේ සිලබස් එකේ හැටියට අපි චාල්ස් බාබේජ් පිළිගන්නවා. කොහොම වුණත් කෘතිම බුද්ධියේ පියා විදිහට මුළු ලෝකෙම පිළිගන්නේ ඇලන් ටියුනින්. එයා හොයාගත්ත දේවල් මේ දේවල් වලට වඩා ගොඩාක් ඉහළ තාක්ෂණයක් තිබුණා. ගොඩාක් හිතන්න ඕනේ දේවල්. හරි. right. එතකොට ඔන්න දැන් ඉගෙන ගත්ත ටික මතකද? අපි ඉගෙන ගත්තා පූර්ව යාන්ත්‍රික යුගය කියලා එකක්. ඒකේ තමයි තිබුණේ අපේ තිබ්බ අර ඝනක රාමුව වගේ තිබ්බ මොකක් කියලාද කිව්වේ ඒකට? ඇබකසේ කියලා එකක් අපි ඉගෙන ගත්තේ නේ. ඇබකසේ පූර්ව යාන්ත්‍රික යුගය. ඊගාසේ යාන්ත්‍රික යුගයේ තමයි විශ්ලේෂක එන්ජිම, ඊගාවට හැස්කල් අයනය, ඊට පස්සේ පංච් කාර්ඩ්. මේ જાති ටික ආවේ යාන්ත්‍රික යුගය. හරි. අපි ඊගාට යමු විද්‍යුත් යාන්ත්‍රික යුගයට. විද්‍යුත් යාන්ත්‍රික යුගය කියලා කියන්නේ මේ තාම අපි අද තියෙන කම්පියුටරේට ඇවිත් නැහැ. මේක ටිකක් පරණයි. විද්‍යුත් යාන්ත්‍රික යුගය කියන එක තරමක් දුරට පරණයි. හරි. මේ 1840 ඉඳන් 1940 දක්වා යුගය තමයි කියන්නේ. මේ කාලවකවානු මතක තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට විද්‍යුත් යාන්ත්‍රික යුගය කියලා කියන්නේ බලන්න මෙන්න මේ වගේ උපකරණයක්. මේ තියෙන විද්‍යුත් යාන්ත්‍රික යුගයේ උපකරණයක්. මේක වැඩ කරන්නේ කරන්ට් එකේ. හැබැයි මේක ඇතුලේ පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් යාන්ත්‍රික තාක්ෂණය. අපි අර වෙනදා කතා කරපුව මොනවා හරි මෝටර් ටිකක් දාපු, රෝලර් ටිකක් දාපු, කප්පි ටිකක් දාපු මෙන්න මේ තාක්ෂණයක් තමයි මෙයාගේ සැකසීම් සඳහා පාවිච්චි වෙන්නේ. විද්‍යුත් තාක්ෂණයෙන් නෙමෙයි ගණනය කිරීම කරන්නේ. වැඩ කරන්නේ කරන්ට් එකෙන්. හැබැයි සැකසීම සඳහා පාවිච්චි වෙන්නේ මේ තියෙන යාන්ත්‍රික තාක්ෂණය. එතකොට විද්‍යුත් යාන්ත්‍රික යුගයේ තිබ්බ කම්පියුටරයක් තමයි ABC කියලා කියන්නේ. Athens of Berry computer. හරි. මේක මතක තියාගන්න ඕනේ. Athens of Berry computer එහෙම නැත්නම් ABC කියන එක යාන්ත්‍රික යුගයේ පරිගණකයක්. sorry විද්‍යුත් යාන්ත්‍රික යුගයේ පරිගණකයක්. හරි. විද්‍යුත් යාන්ත්‍රික යුගයේ පරිගණකයක් තමයි ABC කියන එක. ඒතර මෙන්න මෙයාගේ නමේ තියෙන මෙන්න මේ soft කැලල අරගෙන තමයි අද වෙනකොට අපි software කියලා එකක් ගන්නෙ. මේ software කියන නම ඇවිත් තියෙන්නේ ඔතනින්. Athens of. හරි ජෝන් Athens of තමයි මේ කම්පියුටර් එක හොයාගත්ත කෙනා. මම හිතනවා ඒ ටිකත් ඔයගොල්ලන්ගේ පොතේ ටියුට් එකේ තියෙනවා කියලා. ඔව්.
ටියුට් එකේ තියෙනවා. ඒ නිසා ආය ලියන්න අවශ්‍ය නැහැ. කියන අද ලියන්න ගොඩක් දේවල් නැහැ. මේ pattern soft කියන එක්කෙනා මේක හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේ Mark 1 මේකත් සෑහෙන ප්‍රසිද්ධ කම්පියුටරයක් ලොකු පරිවර්තනයක් කරපු එකක් automatic sequence control. කියන්නේ අනුක්‍රමිකව යන දත්ත ටිකක් පාලනය කරන්න පුළුවන් විදිහේ යන්ත්‍රයක් හොයාගෙන තියෙනවා HP එකේ. Howard Icon. හරි. Howard Icon එකෙන් මෙන්න මේ Mark 1 කියන මැෂින් එක හොයාගෙන තියෙනවා. Mark 1 කියලා කියන්නේ එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරපු automatic මැෂින් එකක් කියලා කියන්නේ. ඒක. හැබැයි මේකත් ඩිජිටල් නෙමෙයි. මේ කියන දෙකම විද්‍යුත් යාන්ත්‍රික යුගයේ මැෂින් දෙකක්. හරි. සාමාන්‍ය අපේ ප්‍රශ්න වලට වැදගත් වෙන්නේ ABC කියන එකයි Mark 1. Mark 1 නම් ලොකුවට නැති වෙන්නත් පුළුවන්. ABC කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. pattern software computer එක මේක විද්‍යුත් යාන්ත්‍රික යුගයේ උපකරණයක්. හරි. right. අපි ඊගාවකටත් යන්න නිකන් තියරි ගොඩක් විතරයි තියෙන්නේ නේද? මෙන්න අපිට වැඩිම ප්‍රශ්න ඇවිත් තියෙන්නේ මෙන්න මේ කොටස යටතේ. හරි. අපි දැන් ඇවිත් තියෙනවා අපේ කාලෙට. 1940න් පස්සේ යුගය. ඊට පස්සේ පස්වෙනි යුගයක් කියලා එකක්. එහෙම නැත්නම් විද්‍යුත් යුගයට පස්සේ අලුත් දෙයක් ආවේ නැහැ. ක්වොන්ටම් පරිගණක එහෙම තාම ලොකුවට ක්‍රියාත්මක නැහැ. ක්වොන්ටම් පරිගණක කියන්නේ මොනවද? ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව. නැත්නම් අයින්ස්ටයින් එක්ක ආපු තාක්ෂණයන් ටික. ෆෝටෝ ඉලෙක්ට්‍රෝන ඒව දන්නේ නැහැ නේද? ඔවා තේරෙන්නේ නැහැ. ඒ ලෙවල් වල තියෙනවා මම හිතන විදිහට. මොඩර්න් ෆිසික්ස් කියලා පාඩමක් ඇති. මේ මැත්ස් කරන අයට මොඩර්න් ෆිසික්ස් වල මේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ගැන නිකන් දල අදහසක් ඇති කියලා හිතනවා මම. අපි කරා දැන් තියෙනවද දන්නේ නැහැ. ඊට අමතරව කැම්පස් එකෙත් අපිට ඔය යුනිට් ටිකක් කරා. මේ ලෝ හසරක් තේරුන්නේ නැහැ. ෆිසික්ස් යුනිට් එකක් කරන්න ඕන නිසා කරා. ඒ ඇරෙන්න මේ ලෝ හසරක් තේරුන්නේ නැහැ උන්ට. සාමාන්‍යයෙන් අපිට කරේ මේ සාමාන්‍ය ඔය දේශපාලන වේදිකාවෙත් ටිකක් ප්‍රසිද්ධ නලින් සිල්වා කියලා ප්‍රොෆෙසර් කෙනෙක් කියන කිසිම දෙයක් මෙලෝ තේරෙන්නේ නැහැ. කියන්නේ ක්වොන්ටම් වලින් ක්වොන්ටම් එකයි බුද්ධ ආගමයි දෙක එකතු කරලා තමයි ඔක්කොම දේවල් ටික උගන්වන්නේ. එයාගේ PhD එකත් මම හිතන්නේ අඩුම කාලෙකින් කරපු PhD එකක් තියෙන්නේ ඇමරිකාවේදී කරේ. එයා අදාළ කාල සීමාව ඉවර කරන්න කලින් PhD එකේ thesis එක ඉවර කරා කියලා එයාට PhD එක දුන්නේ නැහැ. ඊට පස්සේ එයා තියාගන්න කියලා ලංකාවට ඇවිත් තිබුණා. ඊට පස්සේ PhD එකක් නැතුව BSc එකෙන් කොළඹ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් විදියට හිටියා. ඊට පස්සේ කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටි එකේ ඉන්නලා හිටියා. මම හිතන්නේ වයිස් චාන්සලර්ත් වුණාද කොහෙද? නැහැ ලොකු මොලයක්. හැබැයි ප්‍රායෝගිකව කියන දෙයක් තේරෙන්නේ නැහැ අපිට. ඒක ප්‍රායෝගිකව යූස් වෙන්නේ නැහැ මම හිතන විදියට. right. ඒක අපට ඕනේ නැහැ. කොහොමද අපි කතා කරේ මේ විද්‍යුත් යුගයේනේ. ඒතර විද්‍යුත් යුගයේ වෙනස් වෙන්නේ සාමාන්‍යයෙන් කලින් තිබුණ යාන්ත්‍රික යුගයක්. දැන් මෙතනදී පාවිච්චි වෙනවා ඩිජිටල් තාක්ෂණය. ඩිජිටල් තාක්ෂණය කියලා කියන්නේ අපි අර කතා කරන එක බිඳුව කියන තාක්ෂණය මෙන්න මෙතන. දැන් තමයි අපි කම්පියුටරේට ඇවිත් තියෙන්නේ නේ. මෙච්චර වෙලාවක් මොනවදෝ පොඩි දේවල් ටිකක් කතා කරා. දැන් එනවා විද්‍යුත් යුගයට. විද්‍යුත් යුගය කියලා කියන්නේ අපි පාවිච්චි කරන කම්පියුටර් වල යුගය. මේකෙත් මේ විද්‍යුත් යුගය අපි පාවිච්චි කරපු තාක්ෂණය එක්ක පරම්පරා 4කට කඩනවා. ඒතකොට මතක තියාගන්න පටල ගන්න එපා. මුලින්ම තියෙනවා යුගයන් දෙක. පූර්ව යාන්ත්‍රික යුගය, යාන්ත්‍රික යුගය, විද්‍යුත් යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය. මේ විද්‍යුත් යුගය ප්‍රධාන පරම්පරා 4කට, ජෙනරේෂන් 4කට කඩනවා. හරි. සමහරවිට මේකේ පස්වෙනි එකක් ගන්න පුළුවන් අපිට. මම මේ පස්වෙනි එක ගැන කියවෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සිලබස් එක විතරයි මම යන්නේ. මේකේ ඔන්න දැන් අපි ඉගෙන ගන්නවා පළවෙනි පරම්පරාව. විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාව. විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාව මෙන්න මේ වැකියුම් ටියුබ් පාවිච්චි කරලා හදලා තියෙනවා. බලමු එකින් එක කතා කරනවා. දෙවෙනි පරම්පරාව මේ මොකක්ද? ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කරලා හදලා තියෙනවා. දෙවෙනි පරම්පරාව මේකට කියනවා IC එක. ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස්. අනුකූලිත පරිපථයක්. ඊගාවට අපි දැන් අද පාවිච්චි කරන මයික්‍රෝප්‍රොසෙසර් එක. ඒතකොට මේ කම්පියුටර් වල ගණනය කිරීම සඳහා පාවිච්චි කරපු තාක්ෂණයන් තමයි මේ තියෙන්නේ. හරි. පළවෙනි පරම්පරාවේදී වැකියුම් ටියුබ් එක. දෙවෙනි පරම්පරාවේදී ට්‍රාන්සිස්ටර් එක. තුන්වෙනි පරම්පරාවේදී IC එක. හතරවෙනි පරම්පරාවේදී ප්‍රොසෙසර් එක. හරි.
මේක තව 3-4 පාරක් අපි මෙතෙන්දී පහළට යනකොට ඉගෙන ගන්නවා. ওই ටිකම අනිවාර්යෙන්ම MCQ වැඩිම අහලා තියෙන්නේ මේ කොටසින් කියලා මම කිව්වා. ඒතකොට එතෙන්දී ගොඩක් වෙලාවට කියලා තියෙන්නේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක තුල කිස්තනක් දීලා තාක්ෂණීය භාවිතා කරයි. එතකොට දීලා තියෙයි මොනවද? වැකියුම් ටියුබ්, එහෙම නැත්නම් වැල්ව් තාක්ෂණය, ඊපස්සේ ට්‍රාන්සිස්ටර් තාක්ෂණය, අනුකූලිත පරිපථ, ඊට පස්සේ ශුද්ධ සක්සන ඔය වගේ උත්තර ටිකක් තියෙනවා. එතකොට තුන්වෙනි පරම්පරාවේ නම් අපි ගත්තේ මේක නේද? එහෙනම් ඔන්න MCQ වලට එන විදිහ ඕකයි. අපි බලමු දැන් පාඩම තුලට ගිහිල්ලා මොනවද මේවයි තියෙන්නේ කියලා. මෙන්න විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාව. විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාව ඇතුලේ තිබුණේ මෙන්න මේ විදිහේ වැකියුම් ටියුබ්. ඒක අද කම්පියුටර් සැතේ ගලපුවම මෙහෙම මුකුත් නැහැ නේද? මේ જાතිය ඒව නැහැ. සාමාන්‍යයෙන් ටිකක් පරණ කම්පියුටර්ස් පරණ කියන්නේ මම දැකලත් නැහැ. කම්පියුටර්ස් නම් සාමාන්‍යයෙන් මේ ගොඩාක් පරණ මට්ටමේ මම හිතන්නේ පරණ කොට ලොකු කාලෙකුත් නෙවෙයි. 60 70 80 ගණන් වල වෙන්න ඇති. ඒ කාලේ තිබ්බ පරිගණක ඇතුලේ පරිගණකයේ සියලුම ගණනය කිරීම කරලා තියෙන්නේ මෙන්න මේ වැල් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. මේ වැල් ටෙක්නොලොජි එක කියන එක සමහර විට ඔයගොල්ලෝ දන්න තාක්ෂණයක්. ඇනෝඩය සහ කැතෝඩය කියලා එකක් සයන්ස් වලදී සමහර විට ඉගෙනගෙන ඇති. ඒතකොට මේක ඇතුලේ තියෙන්නේ මේක ඇතුලේ ඇනෝඩයක් සහ කැතෝඩයක්. හරි. ඇනෝඩ. අපි සාමාන්‍යයෙන් කතා කරන හිතමුකෝ එහෙම එකක් තියෙනවා ධනාග්‍රයක් සහ ඍණාග්‍රයක්. මේ දෙකට අපි බැටරියක් සම්බන්ධ කරනවා. හරි. බැටරියක වෙන නැහැ නේ. මේක තමයි මේක වෙන්න. ඍණාග්‍රයෙන් එහෙම මෙතෙන්ට සම්බන්ධ කරනවා. එහෙම වුණාම සාමාන්‍යයෙන් වෙන්නේ ඍණාග්‍රයේ ඉඳන් ඉලෙක්ට්‍රෝන මේ ධනාග්‍රයේ පැත්තට ගමන් කිරීමක්නේ. ඔන්න ඔය ගමන් කිරීමේ කතන්දරෙත් එක්ක මේ ගමන් කිරීම එක්ක තමයි නෑ මේක ට්‍රාන්සිස්ටර් නෙමෙයි. මේ වැකියුම් ටියුබ්. නැත්තම් අපි කතා කරන්න වැල්ව තාක්ෂණය. හරි. පළවෙනි පාර වැකියුම් ටියුබ්. ට්‍රාන්සිස්ටරේට එනවා ඊගාවට. හරි. එතකොට මෙන්න මේ වගේ ඇනෝඩය සහ කැතෝඩය කියලා මෙන්න මේකේ මැද තව තිබ්බා මෙහෙම ශක්තිය දෙන්න මේ කොයිල් එකක් තිබ්බා. මේ කොයිල් එක තමයි කොයිල් එකට කරන්ට් එකක් දෙනවා. ওই වගේ මොනවද වැඩ ගොඩක් තිබුණා. දැන් මතක නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරපු කොටසක් තමයි මේක. එතකොට දැන් ඔය අද මදර්බෝඩ් එකක් ගලවපුවම තියෙන සර්කිට් එක. ඒ වගේ තමයි මෙන්න මේ වගේ මදර්බෝඩ් තමයි ඒ කාලේ කම්පියුටර්ස් ඇතුලේ තිබිලා තියෙන්නේ. කම්පියුටර් ඇතුලේ විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ සමහර විට දැකලා ඇති පරණ ටීවී, ගොඩක් පරණ ටීවී පළවෙනි ජෙනරේෂන් එකෙන් ආපු ටීවී වල මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව අපි අර කතා කරපු පරණ රේඩියෝ වල. මේ රේඩියෝ සමහර විට ඔය පරණ ගෙවල් වල දැන් තාමත් තියෙනවා. එකක් ලොකු රේඩියෝ එකක් මෙහෙම එතන මීටරේ මේවා කරන එක තියෙනවා. යටින් මෙහෙම රෝද දෙකක් ඇති. ඔච්චරයි ඔය කම්පියුටරේම තියෙන. ඊට අමතරව ස්පීකර් එක ඔය හැදෙනක තියෙනවා. මේ එකක් කරකෝලවරලා වොලියුම් එක අඩු වැඩි කරන්න පුළුවන්. අනිත් එකෙන් මීටරේ අල්ල ගන්න පුළුවන්. ඒ කාලේ FM ඔය වගේ කතන්දර මොකුත් නැහැ. රේඩියෝ එකක් නම් රේඩියෝ එකක් විතරයි. තිබ්බෙත් ලංකාවේ තිබුණානේ. ලංකාවෙත් දේශීය සේවය සහ මොනවා හරි කීපයක් තියෙන්න ඇති. දේශීය සේවය විතරක් දන්නේ නැහැ. දේශීය සේවයයි වෙනද සේවයයි ඔන්නෝම එකක් දෙකක් තියෙන්න ඇතිනේ. ඒවා විතරයි තිබ්බේ. අන්න මේක අල්ලගන්න තමයි මේක කරගන්න තිබ්බේ. මේ වගේ තිබ්බ මේ ලොකු සාමාන්‍යයෙන් අපේ හිතන විදිහට අඟල් 24 32 ටීවී එකක් විතර ලොකුයි ඔක. හරි පළලක් තියෙනවා. ඒ වගේ මේ පොඩි එකක් නේ ෆ්ලැට් නෙමෙයි. ඒහා සමානව අඩි භාගයක් හෝ අඩියක් විතර පළල ලොකු උපකරණයක්. මෙන්න මේ වගේ ලොකු උපකරණයක්. මේ වගේ එකක් තමයි රේඩියෝ විදිහට තිබ්බේ. මේ රේඩියෝ ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ જાතියක්. ඕවයි තමයි මම හිතන්නේ අර කට්ටිය මේ මර්කරි එහෙම හොයන්න මේ වගේ ඒවා ලක්ෂ ගාණක් දීලා ගත්තේ. පහුගිය කාලේ එහෙම රැල්ලක් තිබුණා. මම හිතන්නේ ඒව ගන්න වෙන්න ඕනේ. මේ වැටලේ ඉඳලා තියෙන ඇත්ත ඒකේ. කොහොම වුණත් මේ වැටලේ තියෙන්නේ සාමාන්‍ය මොනවා හරි ඇනෝඩය සහ කැතෝඩය හදන්න මොකක් හෝ ලෝහ දෙයක් පාවිච්චි කරන්න ඇතිනේ. ඒකට ඒ වගේ ක්‍රමයක්. එතකොට මෙන්න මේ පරණ වැල් ටෙක්නොලොජි එකේ ඉෂුස් ගොඩක් තිබුණා. කොහොමද යමු ඊගාව එකට
වැල් ටෙක්නොලොජි එක ගත්තම සාමාන්‍යයෙන් විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාවේ තිබ්බ පරිගණක ඇතුලේ පාවිච්චි කරේ ඔය කියන වැල් ටෙක්නොලොජි එක. හරි. එතකොට මේ තියෙන විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාවේ තිබ්බ ප්‍රධාන පරිගණකයක් තමයි ENIAC කම්පියුටර් එක කියන එක. මේක ගොඩක් ප්‍රසිද්ධ පරිගණකයක්. ENIAC කියන එක මේ තියෙන්නේ ඒ ENIAC කම්පියුටර් එක. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් පළමු ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණක. ඒ කියන්නේ ඩිජිටල් කම්පියුටර් එක. පළවෙනි ඩිජිටල් කම්පියුටර් එක විදිහට සලකන්නේ මෙන්න මේ ENIAC එක. ජෝන් ක්‍රිස්පර් තමයි මේක හොයාගත්ත කෙනා. මේ ටික තියෙනවද කියලා මතක නැහැ. තියෙනවා. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා මේ ටික. ඒ හින්දා මේ ටිකත් ලියන්න. ඒ කියන්නේ අද ලියන්නම නැති වෙයි. ඒක හොඳයි නේද? ඔව්. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා මේ ටික. එහෙනම් ලියා ගන්න අවශ්‍ය නැහැ. දැන් තියෙනයි විස්තරේ. හරි. ඊට පස්සේ EDVAC කියලා එකක් ආවා. මේ EDVAC තමයි පළවෙනියටම ස්ටෝර් ප්‍රොසීඩියර්ස්. ස්ටෝර් ප්‍රොසීඩියර්ස් කියලා කියන්නේ විධානයක් දීපුවම ඒ විධානය දීපු ගම්ම මේ අවුට්පුට් එක දෙන්නේ නැහැ. එහෙම නැතුව විධානය ගබඩා කරගෙන ඉන්නවා, දත්ත ටික ගබඩා කරගෙන ඉන්නවා. මෙයාගේ යම්කිසි එක වැඩක් ඉවරුණායින් පස්සේ කලින් දීපු දත්ත ටික අරගෙන සකස් කරලා දෙනවා. අද කම්පියුටර්ස් වල පාවිච්චි කරන්නේ අපි කීබෝඩ් එකේ කී එකක් එපුවම විනාඩි 10කින් විතර ස්ක්‍රීන් එකේ කීබෝඩ් කී එක ඩිස්ප්ලේ වෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අපි කී එක ඔබනකොට ප්‍රොසෙස් එක වැඩ කර කර ඉඳලා තියෙනවා. ඒ නිසා අර කී එකට අදාළ දත්ත ටික මෙයා RAM එකේ ගබඩා කරලා තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා ඉවර වෙලා අදාළ මේ වැඩසටහන ඕපන් වෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ ගබඩා කළ වැඩසටහන් පාවිච්චි වෙන පළවෙනි පරිගණකය තමයි EDVAC. හැබැයි මතක තියාගන්න තව පොඩ්ඩකින් අපි ඉගෙන ගන්නවා මේ තාක්ෂණය හඳුන්වා දුන්නේ මෙයා මේකෙන් නෙමෙයි. මේ ටෙක්නොලොජි එක මීට ගොඩක් කලින් හඳුන්වා දීමක් කරා. වොන් නිව්මාන් කියලා එක්කෙනෙක් අපි කතා කරන ඉස්සරහදී වොන් නිව්මාන් කෙනෙක් කෙනා හඳුන්වා දුන්නට ඒ තාක්ෂණය පාවිච්චි වුන්නේ නැහැ මේ දක්වා. මෙන්න මේ EDVAC එක තමයි එහෙනම් ගබඩා කළ වැඩසටහන් භාවිතා කළ පළවෙනි පරිගණකය උනේ. හරි. ENIAC තමයි පළවෙනි අංකිත පරිගණකය. මේ දෙකම විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාව. එහෙමනම් දැන් ඕගොල්ලන්ගෙන් අහුවොත් එහෙම ENIAC පරිගණකය තුල මොනවද වැකියුම් ටියුබ් භාවිතා කර ඇත? එහෙම නැත්නම් මොකද IC පාවිච්චි කරලා තියෙනවා, ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා තියෙනවා, එහෙම නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර්ස් පාවිච්චි කරලා තියෙනවා කිව්වොත් ඕකෙන් හරි උත්තරය වෙන්නේ වැකියුම් ටියුබ්. මොකද ENIAC කියන්නේ පළවෙනි පරම්පරාවේ පරිගණක පාවිච්චි කරන්නේ වැකියුම් ටියුබ්. ඔන්න ඔය හේතුව එක්ක ඔය ගලා යෑම හැම පිටින් මතක තියෙන්න ඕනේ. හරි. ඒගොල්ලෝ ඔය විදිහට එක විදිහට කරකවලා ආයි. අපිට එකක් මතක තියෙන්න ඕනේ. ENIAC කියලා කියන්නේ පළවෙනි පරම්පරාව. හරි. පළවෙනි විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාවේ පළවෙනි පරම්පරාව හැදලා තියෙන්නේ වැකියුම් ටියුබ් වලින්. ඔන්න ඔය කියන දේවල් ටික එහෙම නැත්නම් මේක පාවිච්චි කරලා තිබ්බේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු වැකියුම් ටියුබ් කියන කතන්දරේ මතක තියෙන්න ඕනේ. රයිට්. අපි යනවා දැන් ඔන්න විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාව. ඔකේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට අවශ්‍ය වෙන දෙයක් මෙන්න මේක. ඉලෙක්ට්‍රොනික වැල්ව තාක්ෂණයේ තිබ්බ ගැටලු ටික. සමහර විට ස්ට්‍රක්චර් පේපර් එකේ පොඩිවට නිකන් අහන්න පුළුවන් පරණ දේවල් අපෙන් අහනවනේ. මේවා අහන්නේ ඕගොල්ලන්ට ලේසි දේවල් කියලා හිතාගෙන. හැබැයි අපි ඒවා දැන මතක තියාගෙන ඉන්න ඕනේ. මේ වැල් ටෙක්නොලොජි එක සාමාන්‍යයෙන් අපි කියන්නේ මෙන්න මේ ටෙක්නොලොජි එක තමයි පළවෙනි යුගයේ පාවිච්චි කරේ. එහෙනම් පළවෙනි යුගයේ කම්පියුටර්ස් ඇතුළේදී මේවා පාවිච්චි කරා නම් ඒවා අයින් උනේ ඇයි? ඇයි ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේ ආවේ? ඒකට ඔයගොල්ලෝ දැකලා ඇති ට්‍රාන්සිස්ටරේ කියන එක. ට්‍රාන්සිස්ටරේ කියන්නේ අපි ඇඟිලි තුඩකින් අල්ලන සයිස් එකේ චූටි එකක්. හැබැයි මේ වගේ එකක් සාමාන්‍යයෙන් අපේ තියෙන අර වතුර බොන වීදුරුවකට වඩා ලොකුයි. එතකොට සෑහෙන විශාල වෙනවනේ. ඒකට මේ වගේ එකක් එක්ක මේ වගේ එකකට විකල්පයක් විදිහට තමයි ට්‍රාන්සිස්ටර් එක අපිට ඩිෆයින් කරලා දුන්නේ. ඒකට ට්‍රාන්සිස්ටර් නිසා පළවෙනියට මුනේ මේ උපාංග ඉතා කුඩා වුණා. අර ඉස්සෙල්ලා තිබ්බ විශාල රේඩියෝ එක වෙනුවට පොකට් රේඩියෝ එක කියලා ආවේ.
සාක්කුවේ දාගෙන යන්න පුළුවන් සයිස් එකේ රේඩියෝ එකක් ආවා. ඒ කියන්නේ උපකරණේ ඉතා කුඩා සයිස් එකට හදන්න පුළුවන් වුණා. හරි. ඒ වගේම කාර්යක්ෂම බව වගේ දේවල් ගොඩක් වැඩි වුණා. ඒතකොට ඒ කොහොම වුණත් මේවා තිබ්බ ඉෂුස් ටිකක් ගත්තොත්, ගැටලු ටිකක් ගත්තොත් මේ පළවෙනිම දේ තමයි මේවා ගොඩාක් රත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇනෝඩයක් සහ කැතෝඩයක් අතර සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට. හරි. මෙහෙම තියෙනවා ඇනෝඩයක් සහ කැතෝඩයක්. එතකොට මෙයාගෙන් නිකුත් වෙන ඉලෙක්ට්‍රෝන ටික ගිහිල්ලා කැතෝඩයට වදිනවා. එතකොට මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ මේවා ගත්තොත් මේවා ඇතුලේ නිකන් අර ගිනි පුළිඟු සාමාන්‍ය ලයිට් එකකපත් වෙන්නේ. ලයිට් එක තරම් එළියක් නැහැ. නමුත් විදුලි පුළිඟු පනිනවා පේනවා. හැම වෙලේම මේක රත් වෙවි තියෙන්නේ. එතකොට මේ කියන ටියුබ් ගොඩාක් රත් වීමක් වෙනවා. මේ රත් වීම නිසා මේ උපකරණයක් ලොකු කාලයක් පාවිච්චි කරන්න බෑ. ලොකු කාලයක් කියලා කියන්නේ අපිට රේඩියෝ එක දැම්මොත් එහෙම රේඩියෝ එක පැයක් එකමාරකට එහා අහන්න බෑ. ඒ කාලේ කොහොමත් රේඩියෝ වැඩ කරේ පැයක් දෙකක්. හවස 6 සිට 7 දක්වා. නැත්නම් 6 සිට 9 දක්වා. ටීවීත් එහෙමයි. ටීවීත් හවස 6ට පටන් ගන්න 8 වෙනකොට ටීවී ඉවරයි. එතනින් පස්සේ ආය පැය 24ෙම ටීවී නැහැ. ඔය තියෙන ලෝකේ තියෙන හැම නාට්‍යයක්ම පෙන්වන්නේ නැහැ. නිවුස් යනවා, කතාවක් වෙනවා. ඒ වගේ එකක් තිබ්බේ. සමහරට ඒකට හේතු වෙන්න ඇත්තේ එක දිගට මිනිස්සුන්ට ටීවී බලන්නත් බෑ. ඒ වගේම ඔවා විකාශනය කරපු තැන්වල පාවිච්චි කරන්න ඇත්තේ වැකියුම් ටියුබ්නේ. ඒකට ඒව කරන්නත් බැරුව වෙන්න ඇති. එහෙනම් මුල් යුගයේ පාවිච්චි කරපු දේවල් එක්ක පාවිච්චි කරපු උපාංගත් එක්ක මෙන්න මේ ගැටලුව තමයි මුලින්ම ආවේ. අධික ලෙස රත් වුණා. රත් වෙන්න හේතු උනේ අර ඉලෙක්ට්‍රෝන මේක වැදීමත් එක්ක ලොකු ඝට්ටනයක් වෙනවා. ඒත් එක්ක ඒ ඝට්ටනයේදී ශක්ති හානිය ආපේ විදිහට තමයි පිටවීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඉලෙක්ට්‍රොනික වැල්ව් ටෙක්නොලොජි එකේ තිබ්බ එක ගැටලුවක් රත් වීම. මේ රත් වීම ඊගාවට ওই රත් වීමත් එක්ක එක දිගට විශාල වේලාවක් වැඩ කරන්න බැරි වුණා. ඊගාවට කාර්යක්ෂම බව ගොඩක් අඩුයි මේවා. ඉතින් සාමාන්‍ය ට්‍රාන්සිස්ටරෙත් එක්ක ගත්තොත් එහෙම ඒවායේ කාර්යක්ෂමතාවය ඉතාම අඩුයි. ට්‍රාන්සිස්ටරෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් අඩුයි. ඇත්තටම මොනවද මේ වැල් සහ ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ? මේවා ඇත්තටම ස්විච්. අර අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මෙහෙම ස්විච්. අපි එක ට්‍රාන්සිස්ටර් එක කතා කරමුකෝ. සාමාන්‍යයෙන් කාර්යක්ෂම බව ගොඩාක් අඩුයි. මේවායේ ඊට අමතරව ශක්තිය වැය වීම. සාමාන්‍ය කරන්ට් එක කියන එක මේ හැම එකකටම ලොකු කරන්ට් එකක් දෙන්න ඕනේ. සාමාන්‍ය ප්‍රායෝගික නම් හිතලා බලන්නකෝ. මේක සාමාන්‍ය මං කව මේක අර අපි සාමාන්‍ය වතුර බොන ග්ලාස් එකක් තරම් විශාලයි. ඒකට ඒ වගේ එක ඔය මේ මොනවා හරි වැඩක් කරගන්නයි අර ඇඟිලි තුඩින් අල්ලන්න පුළුවන් ට්‍රාන්සිස්ටරෙන් කරගන්නයි ගත්තම ওই දෙකට යන කරන්ට් එක ලොකු වෙනසක් තියෙන්න ඕනේ. ඒ වෙනස හැමම තිබ්බා. සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරේට යන ශක්තිය වගේ මම හිතන්නේ 10000 ගුණයක විශාල විද්‍යුත් ශක්තියක් මේ වෑල් එකට ඕනේ වුණා. හැබැයි ওই දෙකෙන්ම කරන එකම කාර්යය. වෑල් එකෙන් කරන කාර්ය කරන්න තමයි ට්‍රාන්සිස්ටරේ කියන එක හැදුවේ. එහෙනම් මේ වෑල් ටෙක්නොලොජි එකේ අධික ශක්තියක් වැය වීමක් සිද්ධ වුණා. හරි. රයිට්. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ඇති මේක නම් පොඩ්ඩක් ලියා ගන්න වෙනවා. මම හිතන විදිහට ටියුට් එකේ නැහැ. වෑල්ව තාක්ෂණය කියන එකට අවශ්‍ය නැහැ. වෑල්ව තාක්ෂණයේ පැවති ගැටලු කියන තැනට පොඩ්ඩක් අපි ලියා ගන්න. මෙන්න මෙතෙන්ද අවශ්‍ය වෙනවා චූටි නෝට් එකක්. මෙතෙන්ද කරුණු 4ක් ලියන්න තියෙනවා. අතන ඉන්න මදි වෙයිද දන්නේ නැහැ. දෙපැත්තට ලියන්න. දෙකට බෙදලා එහෙම දෙකට බෙදලා දෙපැත්තෙන් ලියා ගන්න මෙන්න මේ ටික. අධික ලෙස රත් වීම, අඩු කාර්යක්ෂමතාවය මම කියන්නේ මම ස්ක්‍රීන් එක දාලා කියන්නම් ඈ. බලලා ලියා ගන්න.
හරිනේ. කියලා ඉවර ඇති. ඊට පස්සේ කැමරා එකක් ඔන් වෙලා තිබ්බකෝ නේද? මම ඔෆ් කරා. බලාගන්න ලඟුනේ කට්ටිය. මේකේ ඇහෙන කට්ටිය මූණුවක් දැකලා නැහැ නේ මම. දැකපු කට්ටියගේ මූණ ටිකත් මතක නැහැ. හරි කමන්නේ අපි යමු ඉස්සරහට. දැන් වැල් ටෙක්නොලොජි කොහොමද තිබ්බනේ? වැල් ටෙක්නොලොජි එකෙන් පස්සේ ඊගාවට එනවා ට්‍රාන්සිස්ටර්. හරි. විද්‍යුත් යුගයේ දෙවෙනි පරම්පරාව. හරි. විද්‍යුත් යුගයේ දෙවෙනි පරම්පරාවේදී මෙන්න මේ සාමාන්‍යයෙන් මම මේ හැඩේ දාලා තියෙනවා එක එක ඒවා එක එක විදිහට ඇති ඈ. මෙන්න මේ වගේ උපකරණයක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ සර්කිට් එකක් ගත්තොත් ඔය වගේ කෑලි දහස් ගාණක් ඔය සර්කිට් බෝඩ් එක උඩ තියෙනවා. ඒකේ කකුල් තුනක් තියෙනවා නේද? හරි. ට්‍රාන්සිස්ටරේ ඒකට ට්‍රාන්සිස්ටරේ හැදිලා තියෙන්නේ ඕගොල්ලන්ට තිබුණාද? කවුරු හරි කියන්න අර අපිට වැඩක් නැහැ ඒව ඈ. මේ NPN සංදි කියලා જાතිය. NP සංදි තිබ්බනේ ඕලේ වලට කියන්න ඇති එහෙනම්. හරි. එතකොට මේවා වැඩක් නැහැ අපිට මම නිකන් ඇහුවේ. සාමාන්‍යයෙන් මේ ට්‍රාන්සිස්ටරේ හැදිලා තියෙන්නේ අර්ධ සන්නායක කියලා જાතියකින් නේද? අර්ධ සන්නායක වලින් ඔය සිලිකන් වගේ දේවල් එක්ක තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන් සාමාන්‍යයෙන් දලා අදහසක් ඇතිනේ ට්‍රාන්සිස්ටරේ ගැන. එතකොට 10 11 විද්‍යාව පොත්වල කොහේ හරි ඇති. ඔය ටික බලන්න ඕනේ මම කොහොමද. ෆ්ලොපි ඩිස්ක් යූස් කරේ නැද්ද කියලා අහනවා. සාමාන්‍ය ෆ්ලොපි කියන එක මුල් කාලේ පාවිච්චි වුණේ නැහැ. ෆ්ලොපි ආව ඊට පස්සේ කොහොම වුණත් සාමාන්‍ය අර මම දාලා තියෙන ඉංග්‍රීසි නෝට් එකේ ඇති නිකන් බලන්න ෆ්ලොපි ඩිස්ක් එක මෙන්න මේ කාලේ ඇවිත් තියෙනවා. එහෙම විස්තර තියෙනවා. නමුත් ඒ තරම් ලොකු විස්තරයක් අපිට අවශ්‍ය නැහැ. මොකද මේ ලොකුවට මහන්සි වෙලා කියන්නේ ඕනනම් හිස්ටි එකයි ඔය තියෙන දේවල් ටික ඔක්කොම මාස 3-4ක් ඉගෙනුවා කියන්නේ. අපරාධي අපේ කාලේ මම කිව්වේ සාමාන්‍යයෙන් මේකේ MCQ දෙකක්. මම අන්න ඒක ටාගට් කරලා තමයි උගන්වන්නේ. ඊට අමතරව පොඩ IT කරන ළමයින් විදිහට අපි කවුරු හරි මොනවා හරි අහුවොත් දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගෙන ඉන්න දේවල් ටිකත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ටොපික් කියන જાතිය, CD කියන જાතිය අපි බලමු තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා. සාමාන්‍යයෙන් එක එක යුගවලදී ආවා. හරි. රයිට්. අපි බලමු දැන් මේවා එක. මේ ට්‍රාන්සිස්ටරේ කියන එක ගත්තම ට්‍රාන්සිස්ටරේ හැදෙන්නේ NPN ජංක්ෂන් එක නේද? NPN සංදිය. ඔය NPN සංදියේදී මෙහෙම අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් NPN කියලා එකක් තියෙනවා. මෙන්න මේ වතුරට තමයි මේ ටික දීලා තියෙන්නේ. ඇත්තටම ට්‍රාන්සිස්ටරේ කියලා කියන්නේ ස්විච් එකක්. එතකොට මේ ස්විච් එකට යම් කිසි ආකාරයකින් විදුලියක් ආපුවම මෙන්න මේ අවස්ථාවට මේකේ තියෙනවානේ E එක මේ පොසිටිව් එකට ලබා දෙන දාණය මත මේ අවුට්පුට් එක පාලනය කිරීමක් කරනවා. එතකොට මෙයා තමයි අර 1.1 කියන දේවල් එක්ක ස්විච් මේ දත්ත ගේන්නේ. සාමාන්‍ය අපි පාවිච්චි කරන ස්විච් තියෙන්නේ. හිතමුකෝ එහෙම මෙන්න මෙහෙම සර්කිට් එකක් තියෙනවා. මේ සර්කිට් එකේ මෙතෙන්ට දානවා මෙහෙම ස්විච් එකක්. එතකොට මේ ස්විච් එකට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ඕෆ් වෙලා තියෙන අවස්ථාව. තව එක අවස්ථාවක් තියෙනවා මේක මෙහෙම ඔන් වෙලා තියෙන අවස්ථාව. එතකොට මේ ඕෆ් වෙන අවස්ථාව බිඳුවත් ඔන් වෙන අවස්ථාව එක විදිහට සලකනවා. අන්න ඒ වගේ ට්‍රාන්සිස්ටරයට එන ඩේටා වලින් සර්කිට් එකක් ඔන් සහ ඕෆ් කිරීම. මේ ඩිජිටල් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා බිඳුව එක කියන සංකල්පයත් එක්ක ගිහිල්ලා යම් කිසි තත්ත්වයක් ඔන් ඕෆ් කරන්න තමයි මේ ට්‍රාන්සිස්ටරේ කම්පියුටර් ඇතුලේ පාවිච්චි කරන්න පටන් ගන්න. හරි. ඒතර ඩිජිටල් ටෙක්නොලොජි එකේ ආරම්භය සහ ලෝකේ මේ තියෙන සාමාන්‍ය අපි සර්කිට් එහෙම නැත්නම් විද්‍යුත් තාක්ෂණයේ ලොකු පරිවර්තනයක් වෙච්ච උපකරණයක් තමයි වාංගයක් තමයි මේ කියන මේ ට්‍රාන්සිස්ටර් එක. ඒකට ට්‍රාන්සිස්ටර් ගැන මම හිතන්නේ මැත්ස් කරන අය කොහොමවත් ඉගෙන ගන්නවා ටෙක් කරන අය ඊට වඩා ඉගෙන ගන්නවා ඇති. ඒගොල්ලන් ඉලෙක්ට්‍රොනික පාර්ට් එකක් වෙනම යනවනේ. හරි. ඊට පස්සේ ආර්ට් කොමර්ස් කරන ගෲප් එක නම් ඕවා ඉගෙන ගන්න නැහැ. එතකොට IT කරන අපිට කවදා හරි දවසකදී ගිහිල්ලා හાર્ඩ්වෙයාර් පැත්තට යනවා නම් මේ
ඒකට උඩට ගිහිල්ලා මේ හાર્ඩ්වෙයාර් පැත්තට ගියොත් අපිට මේවා ඕනේ වෙනවා. ඒකට ෆිසික්ස් කියන එකත් ඕනේ වෙනවා. ඒකයි ඉස්සර සාමාන්‍යයෙන් කැම්පස් IT වලට නැත්නම් කම්පියුටර් සයන්ස් කම්පියුටර් ඉංජිනේරින්ග් වලට කැම්පස් කරති මැත්ස් වලින් විතරයි. අපි කැම්පස් යන කාලේ වෙන කිසිම විෂයකින් මේ කම්පියුටර් සයන්ස් කියන පැත්තට යන්න බෑ. ඊට පස්සේ දැන් මේ වෙනකොට නම් ඕනෙම විෂයකින් යන්න පුළුවන්. මොකද IT කියන ෆීල්ඩ් එක ගොඩාක් මේ ලොකු ෆීල්ඩ් එකක් වුණා. ඒකේ එක එක පැති ගොඩක් තියෙනවා. ඒකට මේ මැත්ස් කියන එක ෆිසික්ස් කියන එක ගෑවෙන්නවත් නැතුව යන්න පුළුවන් පැති තියෙනවා අපිට. ඒ නිසා අපි ඉගෙන ගන්න ICT නේ. ICT වලට අපිට සාමාන්‍යයෙන් IT කියන එකට මැත්ස් අවශ්‍ය නැහැ. නමුත් මේකේ සයන්ස් පැත්තට යනකොට අපිට මැත්ස් සහ ෆිසික්ස් කියන જાතිය ඕනේ වෙනවා. එතකොට දැන් කොහොමුණත් දැනටත් කොලම්බියා යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් කියන එකට යන්න IT කරන අයට යන්න පුළුවන්. IT මැත්ස් එක කරන අයට ගියයි. නමුත් ටෙක් එක කරලා ඉවරන කොලම්බියා යුනිවර්සිටි කම්පියුටර් සයන්ස් එකට යන්න බෑ අපිට. කොලම්බියා යුනිවර්සිටි ICT එකට ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්. මේ කරන ඕනේ කෙනෙක්ට A level ICT විෂයක් විදිහට කරපු ඕනේ කෙනෙක්ට ICT වලට යන්න පුළුවන්. right. එතකොට දැන් මේ තියෙන්නේ අපි කතා කරපු මේ ට්‍රාන්සිස්ටර් එක ලොකු විස්තරයක් ඕනේ නැහැ. මේක හොයාගත්තේ කවුද? එහෙම නැත්නම් මේකේ තාක්ෂණය මොකද්ද? මේකේ පාවිච්චි කරන සන්නායක පාවිච්චි කරන NPN ජංක්ෂන් පාවිච්චි කරන මේවා මොකවත් ඕනේ නැහැ අපිට. ඒ අපේ සිලබස් එකේදී මේවා නැහැ. අවශ්‍ය තැන් වලදී ඉගෙන ගන්න. හැබැයි අපිට මතක තියෙන්න ඕනේ දෙවෙනි පරම්පරාවේදී පාවිච්චි කරන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් කියන තාක්ෂණය කියන එක. එච්චරයි අපිට ඕනේ. හරි. ඔය කැලල මතක තියෙනවා නම් ඒ හොඳටම ඇති අපේ පේපර් එකට උත්තරයක් ලියන්න. right. මේක අවශ්‍යද ලියන්න? ඇති නේද? දෙවෙනි පරම්පරාවේදී ට්‍රාන්සිස්ටර් ඕනේ මේ ටියුට් එක අතේ තියෙනවා මෙන්න මේකේ යටින් ඉරක් ඇඳගන්න දෙවෙනි පරම්පරාවේදී පාවිච්චි වුණේ ට්‍රාන්සිස්ටර්. ඔන්න ඕක විතරයි මතක තියෙන්න ඕනේ. ඕක තිබ්බම ඇති. හරි. ඊට පස්සේ මේ සාමාන්‍ය මම හෙව්වා මේ යුගයේ සාමාන්‍ය ප්‍රසිද්ධ මට්ටමේ කිසිම උපකරණයක්. උපකරණයක නමක් අපිට හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඕනේ මෙන්න මේකත් අවශ්‍ය නැහැ අපිට. පෙන් අහන්නේ නැහැ. මම නිකන් දැන් මේ අර මේ කරපු හින්දා පොඩ්ඩක් දැනගන්න ඕන නිසා ට්‍රාන්සිස්ටර් එක හොයාගත්ත තුන් දෙනාගේ නම් ටික. අපි යමු ඊගාවෙකට. IC එක මොකද්ද IC එකක් කියන්නේ? හරි. අපි විද්‍යුත් යුගයේ තුන්වෙනි පරම්පරාවේ නැත්නම් දෙවන පරම්පරාවේ පාවිච්චි කරන IC. මෙන්න මේ වගේ ඒවා. නිකන් අර දෙද්ද පත්තෑයික් වගේ එකක් තියෙන්නේ. කකුල් ගොඩාක් තියෙන යම්කිසි චූටි ඩිවයිස් එකක්. මෙන්න මේ වගේ ඒවාට අපි කියනවා IC. එතකොට IC එකකින් ක්‍රියාත්මක වෙන්නේ මේකත් ඇත්තටම මේ ට්‍රාන්සිස්ටර් ගොඩක එකතුවක්. මේක ඇතුලේ තියෙන්නේ. අපි ගත්තොත් එහෙම IC. අපි තාම දන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන්නේ ගේට්ස් කියලා જાතියක්. ඉගෙන ගන්නවා 4 වෙනි පාඩමේ. මෙන්න මෙහෙම જાතියක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි. මේ වගේ එක එක හැඩ තියෙන ඒවා තියෙයි. එතකොට මෙන්න මෙතනින් යම් කිසි දත්තයක් ඇතුලට දීපුවම මෙතනින් එළියට තව දත්තයක් එයි. ඒ වගේම මෙන්න මේ තැන් දෙකකින් දීපුවම මේ වගේ එකකින් තව මොකක් හරි එයි. ඒතකොට මේ හැම එකකටම ආදාන සහ ප්‍රතිදාන තියෙන උපාංගයක් තමයි මේක. සමහර විට මෙතනින් බිඳුව කියලා දීපුවම මෙතනින් එළියට 1 කියලායි. මෙතන බිඳුව 1 කියලා දුන්නොත් එහෙම මෙතනින් එළියට 1යි කියලායි. ඔන්න ඔය විදිහට යම්කිසි ආදානයක් දුන්නොත් තවත් ඒ හා සමාන ප්‍රතිදානයක් ලැබෙන්න මේ උපාංගයක් තමයි IC එක. එහෙම නැත්නම් අනුකලිත පරිපථ කියලා කියන්නේ. හරි. එතකොට මේක ඇතුලේ ටෙක්නොලොජි එක ටිකක් දුරට අපි මේ IC එකක් ඇතුලේ මෙන්න මෙහෙම පාවිච්චි වෙනවා කියන එක 4 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. ලොජික් ගේට් පාඩමේ. එතකන් දැනට මතක තියෙන්න ඕනේ මේ විද්‍යුත් යුගයේ දෙවන පරම්පරාවේ තුන්වෙනි එකේදී පාවිච්චි උනේ IC කියලා. හරි. දැන් මතක තියෙන්නේ දැන් මොනවද කියාගෙන ආවා. බලමු. තා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමුනේ. 4 වෙනි එකත් කරලා ඉවරලම් බලමු. right. එතකොට එහෙනම් තුන්වෙනි පරම්පරාවේදී අපි පාවිච්චි කරේ මේ තාක්ෂණය මේක පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. හරි. දෙවන පරම්පරාවේදී IC යොදා සකස් කළ පරිගණක
මෙම කාණ්ඩයට අයත් වෙනවා. IC එකක් කියන්නේ මොකක්ද කියලා ලියන්න අවශ්‍ය නැහැ. IC එක හොයාගත්තේ කවුද කියන්නවත් ඒව අපට අවශ්‍ය නැති වෙයි. හරි. කොහොමද ටියුට් එක කොහොම තියාගන්න? කවදා හරි දවසකදී මට ඕන වුණොත් මම කියනවා මෙන්න මෙතන මේක පොඩ්ඩක් නෝට් කරගන්න කියලා. හරි. දැන් එනවා සිව්වන පරම්පරාවට. හතරවෙනි පරම්පරාව. හතරවෙනි පරම්පරාව තමයි දැන් අපි ඉන්න පරම්පරාව. හරි. මේ පරම්පරාවේ තියෙන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා જાතියක්. හරි. මෙන්න i7 කියලා එකක් මම දාලා තියෙනවා. මේ දැන් කම්පියුටරයක් ගත්තොත් කම්පියුටරේ ඇතුලේ මෙන්න මෙහෙම ප්‍රොසෙසර් එකක් තියෙනවා. මොබයිල් ෆෝන් එකක් ගත්තොත් මොබයිල් ෆෝන් එක ඇතුලේ මේ හා සමාන වුණත් මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් තියෙනවා. හරි. එතකොට මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකෙන් කරන්නේ ඔය සාමාන්‍ය අර IC එක කරා වගේ ලක්ෂ ගුණයක කෝටි ගුණයක වැඩ ටිකක් එකපාර කරන්න පුළුවන් විදිහේ ගේට්ස් කෝටි ගාණකින් හරි ගැස්සිච්ච මේ චූටි ඩිවයිස් එකක් තමයි මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක කියලා කියන්නේ. එතකොට සිව්වන පරම්පරාවේ මේ පාඩමේදී අපිට වැදගත් වෙන්නේ සිව්වන පරම්පරාවේදී අපි පාවිච්චි කරන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස්. එහෙම නැත්නම් ක්ෂුද්‍ර සකසන කියලා කියනවා. කම්පියුටරේ මොලේ කියලා කියන්නේ මේකට නේද? ඇත්තටම කම්පියුටරේ මොලයක් නැහැ. කම්පියුටරේට මොලයක් කියලා කියන්නේ මොලෙන් හිතන්නේ අපි නේද? කම්පියුටරේට හිතන්න බෑ. කම්පියුටරේ කරන්නේ කවුරු හරි දෙන විධාන ටික ක්‍රියාත්මක කරන එක. ඒකට AI කම්පියුටරයක් ගත්තත් AI කම්පියුටරයට කලින් කියලා තියන්න ඕනේ මෙන්න මෙහෙම වැඩ කරන්න කියලා. රොබෝට එයාට කලින් කියලා තියෙන දේවල් කරන්නේ අලුත් දෙයක් එයා කරන්නේ නැහැ. එතකොට ඒ වගේ මේ ප්‍රොසෙසර් එකෙත් ওই වගේ තාක්ෂණයක් තමයි තියෙන්නේ. අපි ප්‍රොසෙසරේ විකාශනය පොඩ්ඩක් කතා කරමු අද දවසේ. ඒක අපිට ඌවට නැති වුණාට නිකන් දලා දහසක් ගමු මොනවද මේ i7 i5 ඔය වගේ දේවල් කියන්නේ කියලා. දලා දහසක් විතරයි ඈ. හරි. එතකොට විද්‍යුත් යුගයේදී මෙන්න මෙහෙම එකක් ආවා. දැන් අපි සකසන වල කිය ගන්න කලින් මෙන්න මෙතෙන් දාවා සිව්වන පරම්පරාවේදී ශුද්ධ සකසන ගත්තා. දැන් අමාරුවෙන් ඉගෙනුවාට අපිට අවසානයේ ඕනේ වෙන්නේ මෙන්න මේ ටික විතරයි. GPU එක. හරි. සාමාන්‍ය අපි CPUs and GPU කියලා පාවිච්චි කරනවා. එතකොට දැන් පාවිච්චි කරන්නේ අපි මේ දැන් පාවිච්චි කරන කම්පියුටර් සෙට් එකේදී මෙමරි එක කියන එක. සාමාන්‍ය අපි ගත්ත මෙමරි එකේදී ඩිජිටල් එහෙම නැත්නම් ඉමේජ් ප්‍රොසෙසින් කියලා පාර්ට් එකක් එනවනේ. මේ ඉමේජ් ටික සකස් කිරීම කියන එක GPU එකෙන් අපි කරන්නේ. හරි. සාමාන්‍ය arithmetic logic unit එකෙන් කරන්නේ නැහැ මේ කියන පොත. GPU සාමාන්‍ය ඔයගොල්ලෝ ගේමින් වලදී එහෙම නැත්නම් ගොඩක් graphic use කරද්දී එහෙම ඒ සකස් කිරීම ටික කරන්න. දහසක් ගත්තොත් ඇති මේ විදිහට. ඒ දේවල් සකස් කරන්න තමයි GPU එක පාවිච්චි කරන්නේ. GPU එක වැඩි වෙන්න graphic quality එකත් එක්ක වැඩ කරන software එක වැඩ කරද්දී ඒවයි performance වැඩි වෙනවා. හරි. දැන් තියෙන ඒවාදී අපි ගන්නකොට ඒවත් පාවිච්චි බලනවා නේද? right. අපි කතා කරපු එකේ මෙන්න මේ ටික මම කිව්වේ සාමාන්‍යයෙන් පූර්ව යාන්ත්‍රික යුගය. පූර්ව යාන්ත්‍රික යුගයේදී අපි කිසිම තාක්ෂණයක් පාවිච්චි කරේ නැහැනේ. හරි. ඒකින්ද මෙතෙන් ලොකු ලියන්න ඕනේ. මේකට එක්සැම්පල් එකක් විදියට අපිට abacus එක ලියා ගන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ යාන්ත්‍රික යුගයේදී යාන්ත්‍රික තාක්ෂණය පාවිච්චි කරේ. ඒකට ඕගොල්ලෝ මෙතන ලියා ගන්න යාන්ත්‍රික තාක්ෂණය කියලා. අපිට එක්සෑම් එකේ එන MCQ ප්‍රශ්නෙට මේ කැලේ විතරක් ඇති මෙච්චර ඉගෙනනවා ඈ. කලින්ම මේක දුන්නා නම් ඔයගොල්ලෝ අහගෙන ඉන්න නැති හින්දා මේ කිව්වේ නැත්තේ. එහෙනම් පූර්ව යාන්ත්‍රික යුගයට මුකුත් ලියන්නේ නැහැ අපි මෙතෙන්ට. උදාහරණ මෙන්න මෙතෙන්ට ලියමු අපි එක්සැම්පල් එකක් උදාහරණයක්. කියනවම abacus එක. ඊගාවට යාන්ත්‍රික යුගය කියන එකට මෙන්න මෙතෙන්ට යමු අපි යාන්ත්‍රික තාක්ෂණය භාවිතා කරයි. යාන්ත්‍රික තාක්ෂණය භාවිතා කරයි. හරි. ඒකට උදාහරණ විදියට ගොඩක් જાති තිබුණා. අර මේකට ලියාගමු විශ්ලේෂක එන්ජිම. මට එතෙන්ද කියන්න බැන්නා. විශ්ලේෂක එන්ජිම. ලියාගන්නකො. අමතක වෙච්ච එකක් ඒක කියන්නම්. අපි මේ ඔයගොල්ලෝ ටියුට් එකේ තියෙනවා ADA Augusta. මේ ADA Augusta තමයි පළවෙනි ක්‍රම ලේඛිකාව විදිහට සලකන්නේ. ලේඛිකාවක් ලේඛකයා කිව්වත් ලේඛිකාව කිව්වත් ඒ කියන්නේ
first programmer පළවෙනි ප්‍රෝග්‍රෑමර් විදිහට අපි සලකන්නේ Ada Augusta. ඒකට Ada Augusta කරලා තියෙන්නේ මේ ඇනලිටිකල් එන්ජින් එකට ඉන්පුට් දෙන්න විධාන දෙන්න ඕනේ. ආදාන හෝ විධාන දෙන්න මේ පංච් කාඩ් හදන්න ඕනේ. ඒකට වෙන මොකුත් නේ ප්‍රෝග්‍රෑමර් කියන්නේ යාර මැෂින් එකක් වගේ එකක් තියාගෙන එතන ඉඳන් සිදුරු ගහන්න එන්නේ. ප්‍රෝග්‍රෑම් කරනවා කියලා අද වගේ අපි මොනවා හරි system.out. මොනවා හරි ඔය වගේ කෝඩ් ගහන්නේ නැහැ. ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ අර මැෂින් එක තියාගෙන සිදුරු ගැසීම. අන්න ඒක තමයි යා කරපු ප්‍රෝග්‍රෑමින්. කොහොම වුණත් ලෝක ඉතිහාසයේ පළවෙනි ප්‍රෝග්‍රෑමර් විදිහට අපි සලකන්නේ Ada Augusta. හරි. එතකොට මේකට විශ්ලේෂක එන්ජිම කියලා ලියාගත්තා. විද්‍යුත් යාන්ත්‍රික යුගයේ කියන එකට විද්‍යුත් යාන්ත්‍රික යුගයේ මොනවද තිබ්බේ? මේකෙදි පාවිච්චි උනේ විද්‍යුතයෙන් ක්‍රියාත්මක වෙනවා යාන්ත්‍රික තාක්ෂණය තමයි සැකසීම සඳහා පාවිච්චි කරන්නේ. මේ ඉඩ නම් මදි වෙයි. ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට ලියාගන්න. විද්‍යුත් යාන්ත්‍රික යුගයේදී විද්‍යුතයෙන් ක්‍රියාත්මක වේ සකස් කිරීම සඳහා යාන්ත්‍රික තාක්ෂණය භාවිතා කරයි. ඒකට උදාහරණයක් වෙනවා ABC එක නේද? ABC එහෙම නැත්නම් Mark 1. Patterns of Berry computer. ABC එක මේකේ උදාහරණයක්. ඊට පස්සේ විද්‍යුත් යුගය. විද්‍යුත් යුගය මොනවද පාවිච්චි වෙන්නේ? විද්‍යුත් යුගයේ කෙලින්ම ලියන්නේ නැහැ. මෙතන මුකුත් ලියන්නේ නැහැ අපි. විද්‍යුත් යුගයේ පරම්පරා හතරක් තිබුණා. මෙන්න මේක තමයි අපිට ගොඩක්ම වැදගත්. විද්‍යුත් යුගයේ පළවෙනි sorry. මේක වරද්දාගත්තද කොහෙන්ද? නෑ නේ. හරි. විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාවේ පාවිච්චි වෙන්නේ vacuum tube. එහෙම නැත්නම් වැල් තාක්ෂණය. ඕක ඔයගොල්ලන්ට ගොඩක් ඕනේ වෙනවා. වැල් තාක්ෂණය ENIAC 1යි EDVAC 1යි 2 මේකේ එනවා. එහෙනම් පළමු පරම්පරාව කියන එක ඉස්සරහින් ලියමු. වැල් තාක්ෂණය භාවිතා කරයි. එක්සැම්පල් එකට ENIAC. ඔයගොල්ලන් කලින් නෝට් එක බලලා පුරව ගන්න පුළුවන් මේක. ENIAC. දෙවෙනි පරම්පරාවේදී ट्रांसिस्टर හරි ट्रांसिस्टर තාක්ෂණය නැත්නම් ट्रांसिस्टर පාවිච්චි කරනවා උදාහරණයක් නම් ඒකට හම්බුන්නේ නැහැ අපිට නේ ट्रांसिस्टर තාක්ෂණය පාවිච්චි කරපු උපකරණයක් හම්බුන්නේ නැහැ කවුරු හරි කෙනෙක්ට හම්බුනොත් පොඩ්ඩක් දාන්න අපි ඒක නෝට් කරලා තියාගමු නමුත් සාමාන්‍යයෙන් හොයාගන්න බැරි මට්ටමේ ඒවා අපිට අපේ එක්සෑම් එකට එන්නේ නැහැ කොමන්ලි තියෙන ඒවා තමයි එන්නේ සාමාන්‍යයෙන් third generation එකේදී පාවිච්චි උනේ IC එහෙම නැත්නම් අනුකලිත පරිපථ අනුකලිත පරිපථ තමයි third generation එකේ පාවිච්චි උනේ third generation එකෙත් අපිට උපකරණයක් හම්බුන්නේ නැහැ මට මතක විදිහට. කොහොමද මෙතනින් එහාට මේ පළවෙනි එකේ විතරයි උපකරණ අපි ලිව්වේ නේ. third generation එකේදී අපි පාවිච්චි කරේ ශුද්ධ සකසන microprocessors. second generation එකේ Honeywell 400 කියලා එකක් දාලා තිනවා. අයන්. ඔයගොල්ලෝ නිකන් නෝට් හොයලා ඉවරලා බලන්න net එකෙන් සර්ච් කරලා බලන්න net එකේ
මේ කොහොමද ජීවත් වෙනවනේ. එහෙම ගොඩාක් දේවල් ඕන වෙන එකක් නෑ මේවට එක්සැම්පල්. පළවෙනි පරම්පරාවේ අර තිබ්බ දෙක අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. හරි. මේකෙදි එතකොට පාවිච්චි කරේ සිව්වන පරම්පරාවේ පාවිච්චි උනේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක. හරි. බලමු මෙන්න සාමාන්‍යයෙන් අපි යටට ගිහින් දෙන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ තමයි සාමාන්‍ය ප්‍රශ්න. මේ 2011 ප්‍රශ්නය. විශ්ලේෂක එන්ජිම සොයාගන්න ලැබුවේ කවුරුන් විසින්ද? උත්තර 4යි දාලා තියෙන්නේ මම ඒකට. ඒ උත්තර හොයාගන්නත් බැරුව. කවුද විශ්ලේෂක එන්ජින් එක හොයාගත්තේ? අපි බලමු මේ ප්‍රශ්න ටිකක් බලලා මෙයන් නේද? 2011 කේදී මෙන්න විශ්ලේෂක එන්ජිම ඇනලිටිකල් එන්ජින් එක හොයාගත්තේ චාල්ස් බෑබේජ් නේද? පැස්කල් අයිනය වොන් නියුමාන් ආකෘතියක් හොයාගත්තා. ඇටම්සොෆ්ට් තමයි ABC කම්පියුටර් එක කියන එක හොයාගත්තේ. ඊගාට මෙන්න මේ පැටර්න් එක තමයි වැඩිපුරම තියෙන්නේ. දෙවන පරම්පරාවේ පරිගණකවල භාවිතා වන්නේ කුමන තාක්ෂණය? පළවෙනි එකේ පාවිච්චි උනේ පරම්පරාවක් ගැන කිව්වොත් අනිවාර්යයෙන්ම මේ කියන්නේ විද්‍යුත් යුගයේ දෙවෙනි පරම්පරාව. හරි. විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාවේදී රික්ත නල වැකියුම් ටියුබ්. හරි. ඊට පස්සේ දෙවෙනි එකේ පාවිච්චි කරේ ට්‍රාන්සිස්ටර්. එහෙනම් සෝරි මේකට උත්තරේ එන්න ඕනේ ට්‍රාන්සිස්ටර් කියන්නේ. හරි. දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට ට්‍රාන්සිස්ටර් පාවිච්චි. ඊගාවට 2012 ප්‍රථම පරිගණක ක්‍රම ලේඛකයා ලෙස සැලකෙන්නේ කවුද? ඒවා ඔගස්ටා ලව්ලේස්, වොන් නියුමාන්, පැස්කල්, බාබේජ්. ඔයගොල්ලෝ දන්න නම් ටිකක් තමයි එන්නේ මෙතන තියෙන්නේ නේද? ඊගාවට 2012 අහනවා තුන්වන පරම්පරාවේ පරිගණකවල භාවිත වන තාක්ෂණය කුමක්ද? මෙන්න මේ එකක් මේකටත් උත්තරය ගෙනුවා. හරි. රයිට්. කෝකටත් මම මෙතනින් එහාට යන්නේ අපි පාඩමට යමු. ඕගොල්ලෝ මෙන්න මේ තියෙන ප්‍රශ්න ටික නිකමට බලලා උත්තර ටික හදලා තියාගන්න. ඔව්. මේ පළවෙනි මේ පාඩම ඕලෙවල් ටිකම තමයි. හරි. වැඩියෙන් කියලා එනවා ඇත්තේ මට මතක විදිහට fetch execute කියන එකක් එනවා. ඊට පස්සේ memory ටිකක් තිබ්බා මං හිතන්නේ ඕලෙවල් වල තිබුණා. ගොඩක් දුරට ඕලෙවල් වල තිබ්බ ඒවා තමයි තියෙන්නේ. චූට්ටක් ඕනනම් බලමු මෙන්න මේ memory hierarchy ටිකක් තිබුණා ඕලෙවල් වලට. නශ්‍ය මතකේ නශ්‍ය නොවන එකක් තිබ්බ මෙන්න මේ ටික නම් නැද්ද කොහෙද නේද? from PROM EPROM ඔය ටික තිබුණේ නැහැ. ප්‍රකාශ තැටි එහෙම ලොකුවට අහන්නේ නැහැ අපි. output මේ ගාවට තියෙන්නේ. මෙන්න මේ ආකිටෙක්චර් එක ටිකක් සමහර විට තියෙන්න නැහැ මට මතක නැහැ. මෙන්න මේක තිබුණේ නැහැ. ඔලොලොදී සෙව් මිස්ටර් චක්‍රය කියන එක. ওই වගේ පොඩි කොටස් ටිකක් විතර. මේකත් තිබුණාද කොහෙද? ඔලොලොට. හරි. මේ එතකොට ওই වගේ දේවල් ටිකක් තමයි තිබුණේ. බොහෝ දුරට O level ම තමයි මේ පාඩම. හැබැයි මේ පාඩමෙන් ඉවරයි O level. ඊගාවෙකින් ටිකක් යනවා. නම්බර් සිස්ටම් ටිකක් යනවානේ. නම්බර් සිස්ටම් හැබැයි පොඩ්ඩ O level වලට එක ගත්තේ පොඩ්ඩයි. ඊට ගොඩක් එහාට යනවා අපි නම්බර් සිස්ටම්. රයිට්. අපි ඊට පස්සේ මෙතෙන්ද යන්න කලින් පොඩ්ඩක් නිකන් බලමුකෝ අපේ ජෙනරේෂන් ටික. සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් ගත්තොත් එහෙම මයික්‍රෝ ප්‍රොසෙසර්ස් ගත්තොත් ඔයගොල්ලෝ දැන් දන්නවා දැන් පාවිච්චි කරන අලුත් මේක i9 එකක් නේද? i9 කම්පියුටර් එකක්. ඒතර ඔයගොල්ලන්ට කම්පියුටර් එකක් ගන්න ඕනොත් එහෙම ඉදෙට්ට වල දීලා i9 එකක් ගන්න එපා. i9 ගන්න ගේම් ගන්න විතරයි නේද? ඒ ඇරෙන්න ඔයගොල්ලන්ට මේකේ තියෙන සම්පූර්ණ performance පාවිච්චි කරන්න බැහැනේ. i7 උත් ඕනේ නැහැ. පාවිච්චි මං හිතන විදිහට. හරි. ඒකට ඔයගොල්ලෝ කම්පියුටර් එකක් ගන්නෙද්දී ඒ ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන මට්ටමේ එකක් තමයි ගන්න ඕනේ. ICT කරන ළමෙක් වුණාම අපි හොඳ එකක් තියෙන්න ඕනේ කියලා වගේනේ එන්නේ. අපිට A level කරන මට්ටමට මම කියන්නේ Pentium 4 මට්ටමේ එකක් තිබ්බනම් ඇති ඈ. මේකේ දුවන්න පුළුවන් අපේ මේ A level syllabus එකේ තියෙන ඔක්කොම. මොකද අපි graphic කරන්නේ නැහැ. programming කියන එකට මහා ලොකු high end machine අවශ්‍ය නැහැ. servers කියනවා අපි servers දානවා. servers සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ local servers නේ බොහොම පොඩි
servers. එතකොට ඒ සර්වර් එකක් දුවා ගන්න මහා ලොකු මැෂින් එකක් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් හොඳ RAM එකක් තියෙන හොඳ කියලා කියන්නේ මේ 1816 වගේ ඒවා නෙවෙයි. අපිට 2GB 4GB RAM එකක් තියෙන පොඩි මැෂින් එකක් 4GB කියන්න පොඩි කියන්න බෑනේ. 1GB තිබුණත් ඇති අපිට A level syllabus එක දුවා ගන්න. හරි. එතකොට මේ කියන පාර්ට් එකේ දුනත් අපි දුවන්නේ HTML එකයි PHP නේ ඔකේ තියෙන අමාරු මේක. මේ PHP කියන එක අර මම කියපු අරන Pentium 4 machine එකක දුවන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ හින්දා සාමාන්‍යයෙන් කීයක් හරි වේදක් කරලා ලොකු ෆෝන් එකක් එහෙම ගන්නවා නම් කම්පියුටර් එකක් නැත්නම් කැඩිච්ච කම්පියුටර් පරණ කම්පියුටර් එකක් හරි ගන්න. ඒක අපිට වැදගත් ෆෝන් එකට වඩා. right. එතකොට processors ගත්තොත් එහෙම processors වලදී processors හදන කම්පැනි මොනවද තියෙන්නේ processor micro processors හදන කම්පැනි. ඔයගොල්ලෝ දන්නේ තියෙනවා දාන්න බාන්න නිකම් අහගෙන යද හිටියේනේ. ඔව්. එක්කෙනෙක් තමයි Intel. Ryzen කියන එක වැරදි. ඊගාට දාලා තියෙනවා උමේෂ් AMD නේ. Intel එකයි AMD එකයි. තව මොනවා හරි තියෙනවද? ඒ Apple ඒගොල්ලෝගේ processor එක හදනවා නේ. සාමාන්‍යයෙන් එතකොට දැන් මේ Apple හදන processor එක අපිට අනිත් computers එක්ක ගලපන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ product එකට විතරයි. ඒක closed system එකක් විදිහට දුවන්නේ. එතකොට ඒගොල්ලන්ගේ processor එක ඒගොල්ලන්ගේ computer use කරනවා. ඒ processor එකට support කරන මේ දේවල් කියන්නේ software ටිකත් බොහෝ විට ඒගොල්ලෝ හරහා යන්නේ. ඒගොල්ලන්ගේ OS එක හරහා තමයි සියලුම දේවල් ටික run වෙන්නේ. ඒකට වෙන OS දාන්න බෑ. නමුත් Intel based processor එක open එකක්. එතකොට ඒ processor එකට අනිත් Linux දාන්න පුළුවන්. සාමාන්‍ය ලෝකේ තියෙන ගොඩක් operating system එක මේ processor එක support කරනවා. එතකොට Intel company Intel ලා තමයි ලෝකේ පළවෙනි processor එක හැදුවේ. හරි. ඒකේ මොකද්ද Intel 4000 හරි ඔය වගේ නමක් තියෙන්නේ. පළවෙනි microprocessor එක හැදුවේ Intel company. මේ Intel company එක ඔය විදිහට ටිකෙන් ටික දියුණුවා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අහලා තියෙන පරණම දැකලා තියෙන පරණම කම්පියුටර් එක සමහරට Pentium 4 වෙන්න ඇති. Pentium 3 දැකලා නැතුව ඇති. එතකොට මීට කලින් මේ Pentium 1 2 3 කියලා P1 P2 කියලා හැම ආවන්නේ නේද? මේ වගේ මේ Intel company තමයි ඔය Pentium 1 Pentium 2 මීට කලින් තිබ්බා 286 386 486 ඔන්න ඔහොම ජෙනරේෂන් ටිකක් තිබුණා. ඊට පස්සේ තමයි Pentium 1 Pentium 2 Pentium 3 ඔය විදිහට ආවේ. මේ ජෙනරේෂන් එක ඉස්සරහට ආවේ මේ වගේ ස්පීඩ් එකක්. එතකොට මේ මුල්ම කාලේ Pentium 1 486 වලට යන්නේ නැහැ. ARM ඇතිය මම නෑ දන්නේ මම ARM කියන එක නම් right මේවයි සාමාන්‍යයෙන් මයික්‍රෝප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක මෙගාහර්ට්ස් 80 මට මතක විදිහට Pentium 1 එක 133යි මෙගාහර්ට්ස් මෙන්න මේ වගේ ස්පීඩ් එකක් තිබ්බ જાතියක් තමයි මේ Pentium 1 කියන જાතිය. ඊට අමතරව ඔය අපි සාමාන්‍ය අනිත් performance ගත්තොත් එහෙනම් මේ RAM එක සාමාන්‍යයෙන් Pentium 1 වල 4MB වගේ MB 4MB වගේ RAM එකක් තමයි සාමාන්‍ය තිබ්බේ. high performance Pentium 1 machine එක 32MB තිබුණා. ඔන්න ඔය වගේ process මේ RAM එකක් තිබුණේ. ඒ වගේම hard disk එක මතක විදිහට 250ක් MB. හිතන්න ඒ කාලේ machine එක කොයි වගේ එකක්ද කියලා. සාමාන්‍ය මේ Pentium 1 machine එක. හැබැයි Pentium 1 machine වෙනකොට Pentium 1 එකේ Windows 95 run වෙනවා. Office 97 run වෙනවා. හරි මම පාවිච්චි කරලා තියෙනවා. මේවා දාලා. හරි. අපි යන කියන්නේ අතන අපේ ජෙනරේෂන් එකේ තිබි Pentium 4 කියන එක. නමුත් ඒ කාලේ පරණ කම්පියුටර්ස් විකුණන්න තියෙන තැන්වල මේ machine එක. ඒකට අපි අර ක්ලාස් කරන්න කියලා හැම අරන් එනකොට අරන් ඉන්නේ Pentium 1 නම් ගේන්නේ. 1 උත් ගෙනවා. සාමාන්‍ය hardware හැම කරන්න කියලා Pentium 1 machine ටිකක් තමයි උත්සාහ කරනවා. මේ machine හොඳට වැඩ කරනවා.
මෙන්න මේ version එක. හරි ඊට අමතරව Photoshop වලත් 5 කියලා version එකක් දැම්මා. මේ තියෙන RAM එක 244 ඔය වගේ જાති ටිකක් තිබ්බේ. එතකොට මේ Pentium 2 කියන එක ආපුවම 133 ඉඳන් මතක විදිහට 450 වගේ වෙනකන් ස්පීඩ් එකක් Pentium 2 වල තිබුණා. ඒ කාලේ වෙනකොට නම් RAM එක ටිකක් වැඩි වුණා. සාමාන්‍යයෙන් ඒ 32 වගේ තමයි. 3264 වගේ level එක තමයි Pentium 2 වල තිබුණේ. hard disk එක ඒ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් 1GB විතර hard එන්න පටන් ගත්තා. ඊට පස්සේ Pentium 3 කියන එක එනකොට ඔය 450 MHz ඉඳන් Pentium 3 එක මට මතක විදිහට 866 වගේ ස්පීඩ් එකකට දිව්වා. ඒ කාලේ වලට 64 128 වගේ level එකේ RAM තිබුණා. hard එක මතක නැහැ ඊට පස්සේ. Pentium 4 එනකොට සාමාන්‍යයෙන් මේ 866 Pentium 4 නෑ 1000 ඉඳන් 3000 ගාණක් වගේ වෙනකන් ආවා. ඒතකොට ඒ කාලේ වෙනකොට මම හිතන්නේ Pentium 4 වල RAM එක ටික ටික වැඩි වෙලා ආවා. ඒත් මේ 1 tera ගහන්න පුළුවන්කම තිබුණා. 1 tera නෙවෙයි 1 giga ගහන්න පුළුවන් වුණා. ගොඩක් වෙලාවට පාවිච්චි කරේ 256 512 වගේ මට්ටමේ RAM. hard disk එක සාමාන්‍යයෙන් මේ කාලේ වැඩිපුර පාවිච්චි කරේ 80GB. හරි. ඊට පස්සේ තමයි මේ Pentium 4. මේවා ඕනේ නැහැ ඔයගොල්ලන්ට. නිකන් ඔය knowledge එකට කියන්නේ. ඊට පස්සේ Pentium 4 වට පස්සේ තමයි dual core එක ආවේ. හරි. dual core machine එකත් මේ dual core කියලා කියන්නේ processor එකේ speed එක වෙනස්. සාමාන්‍යයෙන් Pentium 4 machine එකේ speed එක වැඩි කරගෙන යනකොට අපි කතා කරනවා සාමාන්‍යයෙන් මේක ඇතුළේ වෙන්නේ විද්‍යුත් තරංගයක් ගමන් කිරීමක් නේ. මේ ඉලෙක්ට්‍රෝන එහා මෙහා ගමන් කිරීමත් එක්ක විශාල වශයෙන් රත් වුණා. මේ රත් වීමත් එක්ක මේ Pentium 4 වලින් පස්සේ processor එකේ speed එක වැඩි කරන්න බැරි වුණා. ඊට පස්සේ dual core එකේදී කරේ in out channel දෙකක් දැම්මා. ඒ කියන්නේ දොරවල් දෙකක් දැම්ම දත්ත ඇතුල් වීමට සහ පිටවීමට. අන්න එහෙම කරලා මෙයාගේ මේ ඇතුලේ සකස් වෙන ඒවා ඉක්මනට එළියට ගෙනියන්නත් එළියෙන් දත්ත ඇතුලට ගේන්න හදාගත්ත dual core machine එකේදී. ඒ කියන්නේ ස්පීඩ් එක එතකොට මේකේ අඩු වුණා. මේක 3200 වුණාට dual core එකේදී 800 ගාණක් වගේ මම හිතන්නේ මේ ස්පීඩ් එකට පහළට බැස්සාපො. ඊට පස්සේ core 2 එක ආවා. ඇත්තටම cores දෙකක්. ඒ කියන්නේ සැකසුම් ඒකක දෙකක් තිබුණ පළවෙනි processor එක තමයි core 2 එක. dual core එකේ මේවා cores දෙකක් නැහැ. cores කියලා කියන්නේ එකපාර වැඩ දෙකක් කරන්න බෑ dual core එකට. core 2 එකට එකපාර වැඩ දෙකක් කිරීමේ හැකියාවක් තිබුණා. core 2 එකෙන් පස්සේ core processor එකත් එක්ක ආවේ i3 එක. මේ i3 කියලා කියන්නේ ඒගොල්ලෝගේ brand name එකක් එහෙම නැතුව i1 i2 ඒ වගේ වෙනකුත් නැහැ. i3 ඊට පස්සේ i5 ආවේ i4 කියලා එකක් නැහැ. i7 ආවා i9 ආවා. මෙන්න මේ විදිහට තමයි Intel company එකේ generation එක ටිකෙන් ටික වැඩි වෙගෙන ගියේ. ඊට පස්සේ ඊට අමතරව මේ දවස්වල දැන් අහපෝ පාරක් trend වෙනවා AMD ලා. මේ AMD කියන company එකත් සාමාන්‍යයෙන් commercial processor හදපු company එකක්. ඒ සාමාන්‍ය මිනිස්සුන්ට micro computers වලට processor හදපු company එකක්. මේගොල්ලොත් මුල්ම කාලේ AMD A5 A6 ඔන්න ඔය විදිහට ආවා. ඊට පස්සේ K6 එකෙන් පස්සේ AMD Athlon AMD Thunderbird ඒ වගේ දේවල් ටිකක් ආවා. මම හිතන්නේ මේ Thunderbird එක එහෙම දැන්ටත් තියෙනවා මාකට් එකේ. සාමාන්‍ය Thunderbird එක කියලා කියන්නේ මේ core 2 level එකේ machine එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් ඔය ඔයගොල්ලෝ කවුරු හරි කිව්වා Ryzen එක. හරි. මේ Ryzen කියලා කියන්නේ AMD ලගේ processor එක. AMD කියන brand එක ලංකාවේ ගොඩක් දුරට තිබෙන්නේ නැති වුණාට මේක high performance brand එකක්. හරි. මේගොල්ලෝ තමයි මුලින්ම මේ host දෙකක් තියෙන processor එක define මේ හඳුන්වා දීමක් කරේ commercial. හොයාගත්තේ මේගොල්ලෝ නෙමෙයි. commercial level එකට ගෙනාවේ මේගොල්ලෝ. ඒකට මේ machine එක ගොඩාක් performance වැඩි වුණා. ඒත් එක්ක Intel ගොඩක් පහළට ගියා. Intel market එක අඩු වෙලා AMD market එක වැඩි වුණා. ඊට පස්සේ Ryzen 3, Ryzen 5, Ryzen 7 වගේ ආවනේ. මේ Ryzen 7 එකයි i7 එකයි තමයි සාමාන්‍යයෙන් තරඟ කරන මට්ටමක තියෙන එක පැණි දෙකේ. නමුත් ඇත්තටම Ryzen 7 එකේ performance මේ i9 එකක් හා කිට්ටුව යනවා. මොකද මේකේ graphic quality එක
GPU එක වගේ දේවල් ටික සපෝට් කිරීම වැඩි කරනවා. graphic processing unit එක GPU. එතකොට ඒ graphic වලට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලන්ගේ ගේමින් වගේ දේවල් වලට ගොඩක් වෙලා ගේමින් ලැප්ටොප් එහෙම ගොඩක් වෙලාවට එන්නේ මේ Ryzen. ඒතකොට Ryzen 7 කියන එකත් ඒත් ලංකාවේ මාකට් එක ටිකක් අඩුයි. නමුත් හොඳ බ්‍රෑන්ඩ් එකක් විදිහට යනවා. ඊට පස්සේ Cyrex කියලා එකක් ආවා. තව ඔයගොල්ලෝ දැනගන්න කම්පියුටර් එකක් ගන්න ගියොත් දැනගන්න ඕන දේවල් ටික. මේ Intel කම්පැනි එකේ තව තියෙනවා Intel ලගේ ඔය Intel Pentium i3 i4 ඒ විදිහට යන එකක් තියෙනවා. තව තියෙනවා Celeron කියලා බ්‍රෑන්ඩ් එක. Celeron බ්‍රෑන්ඩ් එක ඒගොල්ලෝ අඩු වියදමක් සඳහා හරි ගස්සන බ්‍රෑන්ඩ් එකක්. හරි. ඒගොල්ලන්ගේ low quality බ්‍රෑන්ඩ් එකක් තමයි Celeron කියලා කියන්නේ. මේ Celeron කම්පියුටර් එකේ ගාණ අඩුයි. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය අපිට එන ලැප්ටොප් එහෙම Celeron ඒවා සාමාන්‍යයෙන් i3 මට්ටමේ ලැප්ටොප් එකක් 1.25ක් වෙනකොට ඒහා සමාන performance තියෙන එකක් Celeron machine එකක් ඒගොල්ලෝ දෙනවා 80000කට විතර. 70000කට 80000කට විතර. හැබැයි මේ machine එකේ performance අඩුයි. වැඩ කරන්න ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් අපි ලොකු වැඩක් ලොකු software දෙකක් තුනක් open කරගත්ත ගමන්ම මේක හිර වෙන්න ගන්නවා. ඒකට ඒ වගේ issues තියෙනවා තියෙනවා. තව ඊට අමතරව තව මොනවද සිල්වර් එකත් ඒ જાතිය තමයි ඈ. Intel Pentium Silver කියලා කියන්නේ Celeron machine එක. හරි. මම කියවනේ අපිට මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අර රුපියල් 50000ක් විතර අඩුවෙන් හම්බ වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට ඔක වැඩ කරගන්න පුළුවන්. ඒකට හැබැයි ඔක ගෙනල්ලා ඔයගොල්ලෝ අර ගේම් මං කියවනේ ගේම් ගහන්න එපා කියලා ගේම් එහෙම ගහන්න පටන් ගත්තොත් ඕකේ ගේම් ගහන්න බෑ අමාරුයි. ඉර වෙනවා. ඊට අමතරව Photoshop වගේ software, Adobe වගේ software, high end software එකක් දැම්මොත් ඔය machine එක හිර වෙනවා. වැඩ කරන්න අමාරු වෙනවා. Maya 3D Max වගේ දෙයක් එක්ක යන්න ගියොත් එහෙම Premiere වගේ එකක් එක්ක යන්න ගියොත් ටිකක් අමාරුයි. AutoCAD වගේ යන්න ගියොත් අමාරුයි. ඒකට මේ සාමාන්‍යයෙන් process එක performance මදි ඔය කියන දෙකත් එක්ක. ඒතර කම්පියුටර් එකක් ගන්න ගියපුවම ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ වගේ දේවල් බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ කම්පියුටර් එක කොහොමද ඔය දේවල් බලන්නේ? ඔයගොල්ලන්ගේ මැෂින් වල තියෙන performance මොනවද? ෆෝන් එකේ තියෙන දේවල් මොනවද? ඒවා බලන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්න. IT කරන ළමයි එක්ක ඕවා ඉගෙන ගන්න ඕනේ. right. මම තව චූටි කොටසකට විතරක් යනවා. එතනින් පස්සේ කලින් වුණාට කමන්නේ නවත්තනවා. මම ඊගාට යන von Neumann output. මෙන්න මේක තමයි අද තියෙන මගේ සිග්නල් නැති වෙලා මොකක් හරි අවුලක් වෙලා ආවේ. හිතනවා මම කතා කරනවා දැන් ඇහෙනවා කියලා ඔබ ඇහෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ කතා කරපු von Neumann ආකෘතිය. von Neumann ආකෘතියෙන් තමයි මුලින්ම ගබඩා කළ වැඩසටහන. මෙන්න මේ program control unit එකත් එක්ක ගබඩා කළ වැඩසටහන ආකෘතිය ආවා. හරි. එතකොට මෙතෙන්දී බලන්න අපිට input output device එක සාමාන්‍ය von Neumann ආකෘතිය දිහා හඳුන්වා දීමක් කරා. ඊට පස්සේ von Neumann මේක ආකෘතියක් විතරයි. මෙයා මේ જાති process එකක් හැදුවේ නැහැ. කම්පියුටර් එකක් හැදුවේ නැහැ. අර සංකල්ප දෙන්නේ අපි දැන් සාමාන්‍ය ගොඩාක් අය මෙන්න මෙහෙම කරන්න පුළුවන් මේක මෙහෙම වෙනවා කියලා අදහස් ඉදිරිපත් කරනවා. ඒ වගේ සංකල්පයක් විතරයි මේක. මේ සංකල්පය පාවිච්චි කරලා අනිත් කට්ටිය මේ ගොඩක් මැෂින් වර්ග හැදුවා. එතකොට මේ von Neumannගේ ආකෘතිය තමයි මුලින්ම ALU arithmetic logic unit එක. කියන්නේ ගණිතමය සහ තාර්කික ඒකක. පාලන ඒකකයකුත් කියන දෙක හඳුන්වා දීම කරේ. ඊට අමතරව මෙන්න මේ මෙමරි එක. මෙමරි එකක ආදානය කරන දත්ත ටික මතකයක් තුල ගබඩා කරලා තියලා පස්සේ වෙලාවක යන සකස් කිරීම කරන්න පුළුවන් කියන. අපි ඕක තමයි කිව්වේ ගබඩා කළ වැඩසටහන. උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. මෙන්න මෙයා කියනවා 10යි 20යි එකතු කරන්න කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා ඉලක්කම් වලින්ම ගමු. මොකක් සින්දුවක් දාන්න කියනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් කියනවා 2 5න් වැඩි කරන්න කියලා. එතකොට මෙන්න මේ විදිහට කියපුවම දැන් වැඩ දෙකක් මෙයා ගාවට එනවා. මෙයාට එකපාර වැඩ දෙකක් කරන්න බෑ. එතකොට මෙයා කරන්නේ මේක ගබඩා කරලා තියාගෙන ඉන්නවා. හරි.
මෙයත් ගබඩා කරලා තියාගන්නවා. RAM එකේ තමයි මේ දෙක තියෙන්නේ. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක මේවා යොමු මේ පාලනයකේ තමයි වැඩේ කරන්නේ. යොමු කිරීමක් කරනවා සකසනේ වෙත. එතකොට සකසනේ මේ වැඩේ කරලා ඉවරලා 10යි 20යි එකතු කරලා ඔන්න 30යි කියලා අවුට්පුට් එකක් දෙනවා. ඊට පස්සේ එයා බලාගෙන ඉන්නේ ඉන්පුට් ඒවා ටික. එයා බලනවා තව මට මොනවද කරන්න තියෙන වැඩ. රයිට්. දැන් මට මෙන්න මේ වැඩේ කරන්නත් තියෙනවා. එහෙනම් ඒක යොමු කිරීමක් කරනවා අහපව් ප්‍රොසෙස් එකකට. එතකොට ඒ යොමු කරපුවම ඒක සකස් කරලා ඒකටත් උත්තරය එනවා. එතකොට ඔය අද එන අයයිනේ මෙන්න මේ වගේ උත්තර ටිකක් එනවා. අද අපි පාවිච්චි කරන යම් කිසි දත්තයක් ආදානය කරපුවම ඒ වෙලාවේ වැඩක් කර ඉන්නවා නම් ඒ වැඩේ මේ ඉවරුණායින් පස්සේ ඊගාවට අර කලින් ඇතුළත් කරපු වැඩේත් කරන මට්ටමට කම්පියුටරේ හැදෙන්න අවශ්‍ය වෙන මූලික සංකල්පය. ඒක තමයි අපි කිව්වේ ගබඩා කළ වැඩසටහන් තුළ වැඩ කිරීම කියලා. අන්න ඒ සංකල්පය තුනේ මෙන්න මේ වොන් නිව්මාන් කියන එක. ඊට අමතරව ඇත්තටම විධාන ටික අපිනේ හදලා තියෙන්නේ. දැන් බලන්නකෝ අපි සොෆ්ට්වෙයාර් කියලා જાතියක් හදලා තියෙනවා. සොෆ්ට්වෙයාර් ටික කම්පියුටර් ඇතුලේ ගබඩා කරලා තියෙනවා. මේ ගබඩා කරපු ඒවාට අපි පිටින් පැරාමීටර්ස් නැත්නම් දත්ත ටිකක් ඇතුළත් කරනවා. එතකොට ඒ වැඩ කරන්නේ මේ ගබඩා කළ වැඩසටහන් එක්ක. ප්‍රෝග්‍රෑම් ටික කලින් ඇතුළත් කරලා තියෙනවා. ඒ ටිකට අවශ්‍ය දත්ත ටික ඇතුළත් කරලා අපි අවුට්පුට් එකක් ගන්නවා. ඔන්න ඔය සංකල්පය පාවිච්චි වෙන්නත් මූලික උනේ වොන් නිව්මාන් ආකෘතිය. එහෙමනම් වොන් නිව්මාන් ආකෘතිය කියන්නේ මෙන්න මේක කියන එක මතක තියාගන්න. ගබඩා කළ වැඩසටහන් ස්ටෝර් ප්‍රෝග්‍රෑම් ආකිටෙක්චර් එක. ගබඩා කළ වැඩසටහන් වල ආකෘතිය මුලින්ම හඳුන්වා දීම කරේ වොන් නිව්මාන් කියන එකත් මතක තියෙන්න ඕනේ. හරි. එතකොට ඔය ඇති අද දවසේ හැබැයි පොඩ්ඩක් එපා වෙන්න ඇති. අර පුරු තියර් ටිකක් වගේ ටිකක්නේ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ওই ටිකෙන් අපිට MCQ එනවා. එතකොට ඒ නිසා උතනින් මේවා යමු. ඊගාවට බලමු අපි පොඩ්ඩක් කොහොමද ඉන්නේ. වොන් නිව්මාන් ආකෘතිය මම කිව්වේ මෙන්න මේකේ තියෙනවා එක අවුරුදු වල වෙච්ච වෙනස්කම් මෙන්න මේ තියෙන්නේ මේ විස්තර ටික ඔක්කොම තියෙන්නේ කොළඹ කැම්පස් එකේ අර බිට් කියලා ඩිග්‍රියක් තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් ගොඩක් අය මේ වෙන මොකද උනේ ICT මේ උගන්වන සර්ලා ටික බලනකොට ඒගොල්ලන්ගේ වැඩිපුර තියෙන බිට් කියලා එකක්. බිට් කියන්නේ කොළඹ කැම්පස් එකේ එක්ස්ටර්නල් ඩිග්‍රී එකක්. A level වැඩ 3ක් පාස් වුණොත් ඕගොල්ලන්ටත් කරන්න පුළුවන්. A level පාස් නැතුවත් කරන්න පුළුවන්. සහ ඊගාව දෙක. ඔය IT කරන ගොඩක් අයට ඔය ඩිග්‍රියක් නැහැ. ඒක කතන්දරේ. right එතකොට අන්නේ බිට් ඩිග්‍රිය ඇතුලේ මේ ඒගොල්ලෝ උගන්වන දේවල් තියෙන ඒගොල්ලන්ගේ නෝට් වල තියෙන දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. ගොඩක් වෙලාවට අපේ පේපර්ස් වලට මේකේ මේ කොළඹ කැම්පස් එකේ පේපර්ස් වල ප්‍රශ්න ගොඩක් එනවා. ඒ හින්දා ඔය මේ ගත්තේ ඒ උනාට මේ ටික නම් පාඩම් ගන්න යන්න එපා. නිකමට ඔයගොල්ලන්ගේ බලා අදහසක් ගන්න විතරක් මේ නිකන් කියවලා බලන්න. ඊගාවට අපිට තියෙන්නේ පරගණක වර්ග කිරීම කියන එක විනාඩි ගානක වැඩක් තියෙන්නේ. ඊට පස්සේ කම්පියුටරේ මේ ප්‍රොසෙසර් සනම්මන දේවල් ටික ගැන කතා කරන්න. අපි මේ ටික කතා කරමු. එහෙමනම් අදට උතනින් නතර වෙමු. ඕකටත් මේකේ අග තියෙන ප්‍රශ්න ටික බලලා මේ ප්‍රශ්න ටිකේ පුළුවන් දේවල් තියෙනවා නම් කරන්න. මටත් මතක නැහැ ඔයගලන්ට කරන්න පුළුවන් මට්ටමේ ඒවා මොනවද තියෙන්නේ කියලා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න ටික ඔක්කොම නිකන් කියවන්න. කියවලා පුළුවන් දේවල් ටික ඔයගොල්ලෝ කරන්න. අපි මේ ගිය සතියේකින් ප්‍රශ්නයක් කරමුකෝ. ලබන සතියේ කරන්න ඈ. එතකොට මට කියන්න කවුරු හරි ඉන්න කෙනෙක් මොකක්ද අපි කරමු කියලා කිව්ව ප්‍රශ්නේ? ඉතින්දි කරන්න කිව්වද මේ 2015 හෝ 16 ප්‍රශ්නයක්. ඒක ඔක්කොම ටික කරන්න කිව්වද මම? අර පළවෙනි පාඩමේ කරපු ඒවා. මතක නැහැනේ කවුද එහෙම කියන්නේ නේ. ඒකට මතක නැත්නම් අපිට කොහොමවත් මතක නැහැ කියලා නිකන් එන්නේ. හරි. ඔව් ඔක්කොම ටිකලු හරි. ඔක්කොම මට මතකයි 16 15 16 17. ඔය තුනනේ. ඔක්කොම කරලා බලන්නකෝ අර තුන කරන්න කියලා කිව්වා. ඒ තුන පුළුවන්. මට මම කියන්නේ ඊයරවල WhatsApp දාන්න කියලා WhatsApp වලින් දැම්මම පස්සේ කියවන්න බෑ. ඒ හින්දා අපි මේ මාසෙ මැද වෙනකොට හෝල් ක්ලාස් පටන් ගන්නවා.
අන්න ඒ දවසට ඒ ප්‍රශ්නෙට තුනට උත්තර ලියලා කොළවල ලියලා මට ගෙනත් දෙන්න. මම එතකොට බලලා දෙන්නම් කොහොමද ඒ ටික කරන්න කියලා. right. එහෙනම් අද නවතින්න. අපි ලබන සතියේ බොහෝ විට ඔන්ලයින් වෙයි. අපිට 16 තමයි අවසර දුන්නේ. නීතියට පිටින් කිසිම විදිහකින් කරන්නේ දැන්ට ක්ලාස් සමහර ක්ලාස් කරනවා. හැබැයි මම කරන්නේ නැහැ. ලබන ඉන්නේ 14 වෙනිදා. 16 දෙන්නේ එතකොට 21 ඉඳන් අපි හෝල් ක්ලාස් ටික කරමු. right. එහෙනම් අද නවතින්නම්. අපි ලබන සතිය අපෝ හම්බෙමු.